දැන් ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් මම දැන් කලින් කිව්වා වගේ මේක අර හැම සෙෂන් එකක්ම එකිනෙකට ඉන්ටර් රිලේටඩ්. يعني එක සෙෂන් එකකින් අනිත් සෙෂන් එකට යනකොට අනිත් කලින් සෙෂන් එකේ අවබෝධය තියෙනවා. එහෙම තමයි මේ සබ්ජෙක්ට් එක හැදිලා තියෙන්නේ. ඉතින් මේකේ අර එකිනෙකට අතර තියෙන ඉන්ටර් රිලේටඩ් සහ මේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියන්නේ මොන සබ්ජෙක්ට් එකක්ද? මේකෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකද්ද? මේකෙන් ඇත්තටම වෙන්නේ මොකද්ද? මේකෙන් අපිට ඒ කියන්නේ ෆයිනෑන්ස් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉස්සරහට ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකට ආපුවාම අපේ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකට ආපුවාම අපිට මොන වගේ ජොබ් ෆීල්ඩ් එකේද මේ වගේ දේවල් යූස් වෙන්නේ. එතකොට මේකේ ඇත්තටම යූස් එක එන්නේ මොන වගේ ඇනලිස්ට්ලා කියන්නේ මොන වගේ කට්ටියටද කියන එක ගැන අවබෝධය බේසික් අයිඩියා එක තියෙනවා නම් අර ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියන්නේ හරිම ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එකක්. ඉතින් ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියන වචනේම තියෙනවානේ. මේකෙන් අදහස් කරන්නේ අපි ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට ඇසෙට් කිහිපයක් කියන්නේ ඉන්වෙස්ටර් කෙනෙක්ට ඉන්වෙස්ට් කරන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවානේ. එක්කෝ එක්කෙනෙක්ට එයාට පුළුවන් ෂෙයා මාකට් එකේ සල්ලි දාන්න. තව එක්කෙනෙක්ට පුළුවන් ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් විදිහට FD එකක් හරි නැත්නම් මොනවාද කමර්ෂල් පේපර්ස් නම් කමර්ෂල් පේපර්ස් වල අහලා තියෙනව නේද? මේ සමාගම් නිකුත් කරන ඒවා. ඒ වගේ දේවල් ඒ වගේ ඉන්වෙස්ට් කරන්න ඕනේ කොහොමද? කියන්නේ අපිට අවශ්‍ය රිටර්න් එකක් ගන්න අපි කොහොමද ඒ වගේ ඉන්වෙස්ට් කරන්නේ? මේ වගේ දේවල් ඩිසයිඩ් කරන එක, ඒවා හරියට මැනේජ් කරන එක තමයි ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියන්නේ. ඒතකොට ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් එක දැන් අර මෙතන මේ පටන් ගද්දිම දීලා තියෙනවා අපිට ප්‍රොසෙස් එකක්. මේ ප්‍රොසෙස් එකෙන් කියන දේ තමයි ඇත්තටම මේ සබ්ජෙක්ට් එක පුරාවටම තියෙන්නේ. ඒතකොට මේ ප්‍රොසෙස් එකට අදාළ දේවල් තමයි අපි එකිනෙකට බලන්නේ. කොහොමද අපි මේ පළවෙනි ස්ටෙප් එක කරන්නේ, දෙවෙනි ස්ටෙප් එක කරන්නේ, තුන්වෙනි ස්ටෙප් එක කරන්නේ, හතරවෙනි ස්ටෙප් එක. එතකොට ප්‍රැක්ටිකලි ඉන්වෙස්ට්මන්ට් කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකක් මැනේජ් කරන මිනිස්සෙක් කරන්නේ මේ ප්‍රොසෙස් එක තමයි. හැබැයි ඒ කට්ටිය කරන විදි වෙනස් වෙන්න පුළුවන්. ප්‍රොසෙස් එක එකයි, ඒ ඇතුලේ තියෙන ස්ටෙප්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද හැම ඉන්වෙස්ටර් කෙනෙක්ම එක විදියට නෑනේ. ඒක තව කට්ටිය වැඩි රිස්ක් එකක් ගන්න පුළුවන්, තව කට්ටියක් අඩු රිස්ක් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියලා කියන්නේ. මම ඔයාලට ඕනනම් මේකෙන් කියන්නම් ප්‍රැක්ටිකලි කොහොමද මේක වෙන්නේ කියලා. ඇත්තටම මේක කවුද යූස් කරන්නේ කියලා. මේ සබ්ජෙක්ට් එක යූස් කරන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ මේ යුනිට් ට්‍රස්ට් ගැන, මියුචුවල් ෆන්ඩ්ස් ගැන. කවුරු අහලා තියෙනවද? ඒකක බාර කියලා අපි ඒ ලෙවල් වල ඉගෙන ගත්තා. ඒකෙන් වෙන්නේ ඇත්තටම එහෙම යුනිට් ට්‍රස්ට් මියුචුවල් ෆන්ඩ්ස් කියලා කම්පැනිස් තියෙනවා. ඒවා මේ රෙජිස්ටර්ඩ් ඒවා. ඒවා මේ එහෙම ඒවා නෙමෙයි. ඒවට රෙජිස්ටර්ඩ් ඒවා. ඒකෙදි වෙන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ට තමන්ට වෙලාවක් නැති නිසා, ඒ කියන්නේ කාට හරි තමන් ගාව සල්ලි තියෙනවා. හැබැයි ඒ සල්ලි වලට සාධාරණ රිටර්න් එකක් හොයාගන්න ඕනේ. හැබැයි එයාට ඒකට අවශ්‍ය කරන ප්‍රොසෙස් එක කරන්න වෙලාවක් නැහැ. එතකොට එයා කරන්නේ මේ යුනිට් ට්‍රස්ට් කියලා මියුචුවල් ෆන්ඩ්ස් තියෙන කම්පැනිස් වලට ගිහිල්ලා ඒ සල්ලි දානවා. එක ෆන්ඩ් වර්ග තියෙනවා. ඒ සල්ලි එකතු කරලා එතකොට ඒ සල්ලි යාලා දැම්මට පස්සේ කම්පැනියට ඒ කම්පැනියේ ඉන්න මැනේජර්ස්ලා ඒ සල්ලි සේරම එක පූල් එකකට ගන්නවා. එක පූල් එකකට අරගෙන ඒ සල්ලි එක මාර්ගවල ආයෝජනය කරලා ඒකෙන් රිටර්න් එකක් අරන් දෙනවා. ඒ රිටර්න් එක පාස් කරනවා සල්ලි යාලට දුන්න මිනිස්සුන්ට. ඉතින් අර ඒක ඇතුළේ ඉන්න මැනේජර්ස්ලා ඒක පෝර්ට්ෆෝලියෝ එකේ මියුචුවල් ෆන්ඩ්ස් ඒ යුනිට් ට්‍රස්ට් වල ඉන්න මැනේජර්ස්ලාට අපි කියන්නේ ෆන්ඩ් මැනේජර්ස් කියලා. එතකොට ඔයාලට මේ සබ්ජෙක්ට් එක පුරාවටම වචනේ ඇහෙන්න පුළුවන් ෆන්ඩ් මැනේජර්ස් රෝල් කියලා. එතකොට බොහෝ දුරට මේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මේ මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකෙන් ඔයාලව ගයිඩ් කරන්නේ කවදා හරි ෆන්ඩ් මැනේජර් කෙනෙක් විදිහට සක්සස්ෆුල් වෙන්න, කරියර් එකක් හදාගන්න. ඒතකොට ෆන්ඩ් මැනේජර් කෙනෙක් කියලා කියන්නේ අර විදිහට කම්පැනි එක මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා. එයාගේ කාර්යභාරය තමයි අර පිටින් ඉන්න මිනිස්සු සල්ලි යාට දුන්නාම එයා ඒ සල්ලි එයා කරන්න තියෙන ඇනලිසිස් කරලා ඔය ඉන්වෙස්ට්මන්ට් ප්‍රොසෙස් එක කරලා හොඳ ආයෝජන මාර්ගවල ආයෝජනය කරලා ඒකෙන් රිටර්න් එක ලබා දෙනවා ඒ සල්ලි බාර දුන්න මිනිස්සුන්ට. ඉතින් මේ මිනිස්සු හරියටම මේ පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් හරියට කරොත් හොඳ සාධාරණ රිටර්න් එකක් ලබා දෙනවා. ඒකෙන් එයාගේ කරියර් එකත් ග්‍රෝ වෙනවා. අනිත් අතින් ඒ බිස්නස් එකත් ග්‍රෝ වෙනවා. අනිත් අතින් ඒ සල්ලි දාපු මිනිස්සුන්ට සාධාරණ රිටර්න් එකක් එනවා. ඉතින් ඇත්තටම මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තට පස්සේ ෆීල්ඩ් එකට ආවට පස්සේ මට කෙලින්ම තේරිච්ච දේ තමයි මේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක ගොඩක් වෙලාවට අපිව ගයිඩ් කරන්නේ අන්න ඒ වගේ කම්පැනි එකක ෆන්ඩ් මැනේජර් කෙනෙක්ගේ රෝල් එක කරන්නේ. එතකොට එයා මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොසෙස් අනම්මන සේරම කියන්නේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියන
සබ්ජෙක්ට් එකේ තියෙන දේවල් හරියට ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඔයාලත් දැන් මෙතනින් හිතන්න ඕනේ අපි මේ වගේ කම්පැනි එකක වැඩ කරන මැනේජර් කෙනෙක් නම් අපිට කවුරු හරි සල්ලි දීලා තියෙනවා නම් අපි ඒ සල්ලි කොහොමද එක එක ආයෝජන මාර්ගවල කරන්නේ සාධාරණ විදියට සහ හොඳ විදියට. ඒවා අපි කරන්නේ කොහොමද කියලා කරන එක ඉගෙන ගන්න එක තමයි මේ සබ්ජෙක්ට් එකෙන්දී ඉගෙන ගන්න. ඒතොර හැමතිස්සෙම හිතන්න මම කම්පැනි එක මියුචුවල් ෆන්ඩ් කම්පැනි එක යුනිට් ට්‍රස්ට් එකක ෆන්ඩ් මැනේජර් කෙනෙක් මට සල්ලි වගේක් හම්බෙලා තියෙනවා මම මේ සල්ලි ඉන්වෙස්ට් කරන්නේ කොහොමද? අන්න ඒ විදිහට තමයි මේ සේරම ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපි මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද සල්ලි අපිට හම්බුනාට පස්සේ අපි මේ සල්ලි වලට සාධාරණ රිටර්න් එකක් හොයලා දෙන්න එපා. ඉතින් එහෙම හොයලා දෙද්දි අපිට අනුගමනය කරන්න ඕන සමහර නීති නෙමෙයි සමහර රීති. ඒ කියන්නේ මේ වගේ දේවල් තමයි හොඳ දේවල් කියලා කරන්න දේවල් ටිකක් තියෙනවා. හැබැයි ඒක හැමතිස්සෙම හොඳම ක්‍රමය වෙන්නේ නැහැ. එක්කෙනෙක්ට තව කෙනෙක්ට වෙනස් අයට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කොහොමද අපි අඳුරගන්නේ කියන එක තමයි ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් එකකින් අදහස් වෙන්නේ. ඒතර ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියලා කෙටියෙන් කවුරු හරි ඇහුවොත් කියන්නේ අපි ගාව සල්ලි ප්‍රමාණයක් තියෙනවා මේ සල්ලි හොඳ විදිහට ආයෝජනය කරලා හොඳ සාධාරණ රිටර්න් එකක් හොයාගන්න කියන ගෝල් එකට යන process එක තමයි ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කියලා කියන්නේ. එතකොට එහෙම හිතාගෙන අපි සබ්ජෙක්ට් එකේ ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක බලමු. ඒතකොට එහෙම යද්දී දැන් මෙතන පටන් ගද්දිම තියෙනවා ඉන්වෙස්ට්මන්ට් process කියලා තියෙනවා. ඒතකොට ඉන්වෙස්ට්මන්ට් process කියලා තියෙනකොට මම මේකට එන්න කලින් දැන් මම කිව්වනේ ඔයාලට හිතන්න කියලා ඔයාලා මෙහෙම ෆන්ඩ් මැනේජ්මන්ට් කරන කම්පැනි එකේ කියන්නේ සල්ලි මැනේජ් කරන කම්පැනි එකක මැනේජර් කෙනෙක් විදිහට හිතන්න කියලා. එතකොට එයා ඇඩ් කරන්නේ එයාගේ සල්ලි නෙමෙයි තමයි. හැබැයි එයා ඇඩ් කරන්නේ ඉන්වෙස්ටර් කෙනෙක් විදියට. මොකද එයානේ ඉන්වෙස්ට් කරන්නේ. අනිත් මිනිස්සු වෙනුවෙන් එයා ඉන්වෙස්ට් කරාට එයා එතකොට හිතන්නේ ඉන්වෙස්ටර් කෙනෙක් විදියට. මේ මගේ සල්ලි වුණා නම් මං කොහොමද හොඳ රිටර්න් එකක් අරන් දෙන්නේ? හැබැයි සැලකිය යුතු අවදානම් මට්ටමක් තියාගෙන රිස්ක් එකක් තියාගෙන. එහෙනම් මේකේ ෆන්ඩ් මැනේජර් කෙනෙක් විදියට හිතන්න කිව්වත් අපි එයාවත් ගණන් ගන්න ඉන්වෙස්ටර් කෙනෙක් විදියට. ඔයාලව ගයිඩ් කරන්නේ ෆන්ඩ් මැනේජර් කෙනෙක් වෙන්න. හැබැයි ඉන්වෙස්ටර් කෙනෙක් විදියට තමයි හැසිරෙන්න ඕනේ. ඒතකොට එහෙම තියෙද්දි ඉන්වෙස්ට් කරන මිනිස්සයා තමන්ගේ සල්ලි ආයෝජනය කරද්දී ආයෝජනය කරන්නේ යම්කිසි ප්‍රොඩක්ට් එකකනේ. එතකොට ඉන්වෙස්ටර් කෙනෙක්ගේ කන්සියුමර් කෙනෙක්ගේ පොඩි වෙනස්කම් වර්ගයක් තියෙනවා. ඉන්වෙස්ටර් කෙනෙක් තමන්ගේ සල්ලි ආයෝජනය කරනවා යම්කිසි ප්‍රොඩක්ට් එකක. ඒ වගේම කන්සියුමර් කෙනෙක් යම්කිසි ප්‍රොඩක්ට් එකක් මිලදීගෙන ඒක කන්සියුම් කරනවා. ඒක නිසා සමහරලාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉන්වෙස්ටර් කෙනෙක්ගේ සහ කන්සියුමර් කෙනෙක්ගේ අතර වෙනස මොකක්ද කියලා. එතකොට ඔයාලට මතක ඇති කන්සියුමර් කෙනෙක් කට්ටියට මතකද දන්නේ මේ යුටිලිටි කර්ව් එක. ඒක කියනවා දැන් මෙතන අපි මේ x axis එකේ තිබ්බොත් කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් අපි පරිභෝජනය කරනවාද කියලා පේනවද දන්නේ නැහැ. අයියේ මේ වීඩියෝ එක මේ මේන් ස්ක්‍රීන් එකට ගන්න පුළුවන්ද නැත්නම් රෙකෝඩින්ග් එක ගන්නකොට මේ චූටියට වෙන්නේ? හරි. කොහොමද ගන්නෙ? හැබැයි ස්ක්‍රීන් ෂෙයාරින් එක ප්‍රමාණය ස්ක්‍රීන් ෂෙයාරින් එක තමයි අයින් නේද කරොත් ටොප් ලාවට එකට. විතරක් අන්න හරි. එතකොට හරියට නෑ වැඩේ තියෙන්නේ එතකොට මොන ස්ලයිඩ් එකේ දින්නේ කියලා ඔයාලට අයිඩියා එකක් තියෙද? මොන තැනද කියන්නේ කියලා. මේකුත් තියෙනවානේ. හරි ඉන්නකෝ. ඒ වෙලාවට චුට්ටක් අන්න හරියයි. එතකොට තමයි පේන්නේ. හරි. දැන් මම මේකෙන් රෙකෝඩ් කරන හින්දා මම හිතන්නේ මේක. හරි මම එහෙම ගන්නවා නේද? හරියයි. මේක මෙහෙම කරද්දී මේ ගානට තිබ්බ නැති නේද? පොඩ්ඩක් ෆෝන් එක. තේරෙනව නේද? හරිනේ. පේනවා අයියේ. එතකොට දැන් කන්සියුමර් කෙනෙක්ගේ පැත්තෙන් හිතන්න. එයා භාණ්ඩ පරිභෝජනය කරන ප්‍රමාණය Q පැත්තෙන් තියෙනවා. එයාගේ යුටිලිටි එක අපි මෙතනින් දාගත්තොත් හරිද? අපි සාමාන්‍ය ඉකෝන් ඉගෙන ගත්තාම දන්නවා එයා භාණ්ඩ පරිභෝජනය කරේ නැත්නම් එයාට කිසිම යුටිලිටි එකක් නැහැ. හැබැයි එයා භාණ්ඩ පරිභෝජනය කරන්න අපිට යුටිලිටි එකක් එනවා. හරිද? එතකොට මේ කර්ව් එකෙන් පෙන්නන්නේ ටෝටල් යුටිලිටි එක.
ඒතර එහෙම ඇවිල්ලා යම් කිසි මට්ටමකට ආවට පස්සේ එයාට ඒක උපරිම වෙනවා. කියන්නේ Tamanට කන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණයට ආවට පස්සේ යාට උපරිම තෘප්තියක් එනවා. එතනින් පල්ලහැට යාගේ යුටිලිටි එක එන්න අඩු වෙනවා. මොකද කාලය වැඩි නිසා. අපි නිකන් සාමාන්‍ය බනිස් තත්ත්වයට ගත්තොත්. එහෙම අරගෙන පල්ලහැට එනකොට මෙන්න මෙහෙම වෙනවා. එහෙම ඇවිල්ලා යනවා. හරිද? දැන් මේ තියෙන්නේ සාමාන්‍ය කන්සියුමර් කෙනෙක්ගේ තත්ත්වය. දැන් අපි බලන්න ඕනේ ඉන්වෙස්ටර් කෙනෙක්ගේ පැත්තේ. ඉන්වෙස්ටර් කෙනෙක්ට කොහොමද යුටිලිටි කර්ව් එක එන්නේ කියලා. මම මේක මකන්නම් මොකද මේ සැරෙන් ඒ කියන්නේ කම්පෙයාර් කරලා දාන්න අමාරුයි ඉතින්. මේක ඉන්න ප්‍රමාණය මදි හින්දා. ඊට පස්සේ ඉන්වෙස්ටර් කෙනෙක්ගේ පැත්තෙන් හිතුවොත් හිතන්න ආයෙත් එහෙම තියෙනවා. මේ තියෙන්නේ ඉන්වෙස්ට් කරන ප්‍රමාණය, සල්ලි ප්‍රමාණය, ඉන්වෙස්ට්මන්ට් amount එක. මේ තියෙන්නේ යුටිලිටි එක. හරිද? එතකොට ඉන්වෙස්ට්මන්ට් කර්ව් එකට යනකොට මේකෙදි කියන්නේ එයාලා කියන්නේ තමන් ගාව සල්ලි යම් කිසි ප්‍රමාණයක් නැති වුණත් එයා ගාව යුටිලිටි එකක් තියනවලු හේතුව එයාට සල්ලි නැති වෙලාවෙත් පොඩි මොටිවේෂන් එකක් තියනවලු සල්ලි හොයාගන්න. ඒක නිසා ටෝටල් යුටිලිටි කර්ව් එක පටන් ගන්නෙ 0 ලෙවල් එකේදීත් යම් කිසි අගයකින්. ඒ කියන්නේ එයාට සල්ලි නැති කියන්නේ එයා කීයක්වත් ඉන්වෙස්ට් කරලා නැති වෙලාවකදී වුණත් එයාට පොඩි යුටිලිටි එකක් තියෙනවා. ඒක නිසා හැමතිස්සෙම පටන් ගන්නෙ මෙන්න මේ y axis එකේ 0 point එකේදී ඉන්ටර්සෙප්ට් එක එන්නේ මේ යම් කිසි අගයකින්. මේ අගය අපි දන්නේ නැහැ. ඒක එක්කෙනෙක් ඉන්වෙස්ට් අනුව වෙනස් වෙනවා. ඊට පස්සේ එයාගේ කර්ව් එක ඉන්වෙස්ට් කරන ප්‍රමාණය අනුව යුටිලිටි එක වැඩි වෙගෙන යනවා. එහෙම කරගෙන ගිහිල්ලා යම් කිසි තැනකට ආවට පස්සේ එයාගේ යුටිලිටි එක දැන් මෙයාට කියනවා අර සල්ලි හොයන ප්‍රමාණය අපි ඉන්වෙස්ට් කරලා සල්ලි වැඩි කරගන්න හොයන ප්‍රමාණය එයාලා මේ ඉන්වෙස්ටර් යුටිලිටි කර්ව් එකේදී කියන්නේ මුලින්ම සල්ලි හොයන ප්‍රමාණයදී තමයි කියන්නේ දැන් අපි ගාව සල්ලි නැතුව හිටියනවා කියලා හිතමුකෝ ඊට පස්සේ හොයන අපි ගාව බිඳුවයි ඊට පස්සේ අපි ලක්ෂයක් හෙව්වා කියලා හිතන්නකෝ ලක්ෂයක් හෙව්වොත් ඒ ලක්ෂය හොයන වෙලාවේදී එන යුටිලිටි එක ඊළඟ ලක්ෂයට යනකොට 2 ලක්ෂයට යනකොට මේ යුටිලිටි එකට වඩා වැඩි. දැන් අපි කිව්වොත් බිඳුවේ ඉඳන් ලක්ෂයකට ඉන්වෙස්ට්මන්ට් amount එක වැඩි වෙනකොට එතන තියෙන යුටිලිටි එකයි අපි මෙතන වෙනස බැලුවොත් මෙන්න මේ වෙනසයි මේකයි වෙනස බැලුවා නම් ඒක මෙතනදී තියෙන එන යුටිලිටි එකට වඩා අඩුයි කියලා කියන්නේ මේ කර්ව් එක. ඒකෙන් හේතුව තමයි මේ සමහරලාවට මේ එන ප්‍රමාණයන් වෙනස් වෙන්න එපා අර ලොජික් එක අයිඩෙන්ටිෆයි කරගන්න මම මේ කටුවට අදින හින්දා ඒකෙන් කියන්නේ අපි මුලින්ම ලක්ෂයක් හොයද්දි තියෙන යුටිලිටි එක ඇඩිෂනලි එන මාජිනල් යුටිලිටි එක වැඩි ඊළඟ ලක්ෂ හොයද්දි එන යුටිලිටි එකට වඩා. ඒකයි එතනින් අදහස් කරන්නේ. ඒක නිසා මේක එන්න වැඩි වෙනවා. හැමතිස්සෙම ටෝටල් යුටිලිටි එක එන්න වැඩි වෙනවා. හැබැයි යම්කිසි තත්යකට එනවා. ඒ ගානකට ආපුවාම එයාට හිතෙනවා දැන් මම ඇති වෙන්න ඉන්වෙස්ට් සල්ලි හොයාගෙන තියෙන්නේ. එතනින් එහාට මෙන්න මේක එන්නේ. කියන්නේ මේ ස්ලෝප් එක එන්න අඩු වෙනවා. හැබැයි කවදාවත් මේක පල්ලෙහාට බහින්නේ නැහැ කියනවා. කියන්නේ මේක මෙහෙම වෙනවා. කවදාවත් පල්ලෙහාට බහින්නේ නැහැ කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ට ඒ කියන්නේ මේ තියරිස් වලින් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙන්ට කොච්චර සල්ලි හොයලා තිබ්බත් ඊට පස්සේ හොයන ඇඩිෂනල් රුපියලකට වුණත් අමතර රුපියලකට වුණත් පොඩි හරි යුටිලිටි එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒතකොට ඉන්වෙස්ටර් කෙනෙක්ට මාජිනල් යුටිලිටි එක නෙගටිව් වෙන්නේ නැහැ කියලා කියන්නේ. හැබැයි කන්සියුමර් කෙනෙක් එහෙම නෙමෙයිනේ. අපි දැන් බනිස්කිරි 5ක් කෑවට පස්සේ බනිස්කිරි 5 කෑවට පස්සේ හොඳම තත්ත්වයට ආවට පස්සේ 6 වෙනි එක කද්දි සමහර විට අපිට නිකන් වමන යනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාජිනල් යුටිලිටි එක නෙගටිව් වෙන්න පුළුවන්. හැබැයි ඉන්වෙස්ටර් කෙනෙක්ගේ පැත්තේ එයාට කෝටි නෙමෙයි සල්ලි කොච්චර තිබුණත් ඊට පස්සේ හොයන රුපියලයකට උනත් පොඩි හරි යුටිලිටි එකක් එනවා. හැබැයි ඒක මේ මුලින් හොයන සල්ලි තරම් වල යුටිලිටි එකක් නෙමෙයි. ඒතර මුලින්ම එන්නේ අප්වර්ඩ් ස්ලෝප් එක. ඊට පස්සේ ස්ලෝප් එක එන්න අඩු වෙනවා. හැබැයි කවදාවත් නෙගටිව් මේ මාජිනල් යුටිලිටි එකක් එන්නේ නැහැ. ඒක නිසා මේක ස්ටැග්නට් වෙලා යනවා කියන තමයි කියන්නේ. එතකොට අර ඒක පොඩි බේසික් කන්සෙප්ට් එකක් ඉන්වෙස්ටර් කෙනෙක්ගේ බිහේවියර් එක අඳුර ගන්න. ඒතර ඉන්වෙස්ටර් බිහේවියර් කන්සියුමර් සහ ඉන්වෙස්ටර් කෙනෙක් කම්පෙයාර් කරන්න කිව්වහම එකම වෙනස්කම් කිහිපයක් තියෙනවා. කන්සියුමර් කෙනෙක්ට එයාගේ
ප්‍රොඩක්ට් එක කන්සියුම් කරන්න ගන්නකම් එයාට යුටිලිටි එකක් නැහැ. හැබැයි ඉන්වෙස්ටර් කෙනෙක්ට එයා ඉන්වෙස්ට් කරන්න කලින් ඉඳන්ම යුටිලිටි එකක් තියෙනවා. ඊට පස්සේ එයා ඉන්වෙස්ට් කරන දැන් අරකේ වගේම තමයි ඉන්වෙස්ට් කරන්න මාජිනල් යුටිලිටි එක අඩු වෙනවා. හැබැයි මාජිනල් යුටිලිටි එක නෙගටිව් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මාජිනල් යුටිලිටි එක පොසිටිව් තියෙනවා කොච්චර කාලයකට ගියා. කියන්නේ කොච්චර amount එකකට ගියා. හැබැයි කන්සියුමර් කෙනෙක්ගේ මාජිනල් යුටිලිටි එක නෙගටිව් වෙන්න පුළුවන් යම්කිසි ඔප්ටිමල් ලෙවල් එකකින් පස්සේ. ඉතින් ওই දෙක තමයි ප්‍රධානම වෙනස්කම් දෙක ඉන්වෙස්ටර් කෙනෙක්ගේ යුටිලිටි ටෝටල් යුටිලිටි කර්ව් එකයි කන්සියුමර් කෙනෙක්ගේ ටෝටල් යුටිලිටි කර්ව් එකයි. ඉතින් එතනින් පෙන්වන්න හදන්නේ කන්සියුමර් කෙනෙක්ගේ බිහේවියර් එකයි ඉන්වෙස්ටර් කෙනෙක්ගේ බිහේවියර් එක අතර වෙනස. ඔක සාමාන්‍යයෙන් මට අපිට කරපු විදිහෙන් නම් ඕකෙන් තමයි අපි පටන් ගත්තේ සම්පූර්ණ සිලබස් එකම. මුලින්ම ඉන්වෙස්ටර් කෙනෙක්ගේ බිහේවියර් එක නිකන් පොඩි අයිඩියා එකක් දෙන්න බේසික් කන්සෙප්ට් එකක්. ඊට පස්සේ මේ ඉන්වෙස්ටර්ස්ලාගේ ඉන්ඩිෆරන්ස් කර්ව් අනම්මනම් එහෙම ඊළඟ සෙෂන් එකේ තියෙනවා. මට මතක හිටියේ 2 හරි 3 හරි. ඊළඟ සෙෂන් එකේ කියන්නේ මේ සෙෂන් එකේ නෙමෙයි කොහොමද. මුලින්ම බේසික් අයිඩියා එකක් දුන්නේ ඉන්වෙස්ටර් කෙනෙක්ගේ බිහේවියර්. හැබැයි ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමයි ඕනම මිනිස්සෙක්ට කොච්චර සල්ලි තිබ්බත් තව රුපියලක් හරි වැඩිපුර හොයන්න තියෙනවා නම් පොඩි හරි යුටිලිටි එකක් තියෙනවා කියන එක අර සාමාන්‍ය අයිඩියා එක ඔළුවේ තිබ්බහම මේකට ට්‍රිලියන් ලේසි. ඊට පස්සේ අපි යමු ඉන්වෙස්ට්මන්ට් ප්‍රොසෙස් එකට. මම දැන් ෂෙයා කරන්න නැති හින්දා මම ඔයාලට කියන්නම්. දැන් මේ ඔයාලත් එහෙනම් මේ ස්ලයිඩ් එකේම ඉන්න. එතකොට දැන් මම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොසෙස් එක කියන්න හදන්නේ. ඉන්වෙස්ට්මන්ට් ප්‍රොසෙස් එක අපි කරද්දි ඕනම දෙයක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොසෙස් එකට විතරක් පොදු දෙයක් නෙමෙයි. ඕනෑම අපි දෙයක ප්‍රොසෙස් එකක් පටන් ගද්දි අපි මුලින්ම ඩිසයිඩ් කරන්න ඕන අපේ ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියන එක. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් පොලිසි එකකින් අපි මුලින්ම ඉන්වෙස්ට්මන්ට් පොලිසි එක හදාගද්දි අපි ඩිසයිඩ් කරන්න ඕන අපේ ඔබ්ජෙක්ටිව් එක මොකක්ද. එතකොට මෙතන තියෙන මේවාක් තමයි ඒකෙදි අපි සෙට් කරන්න ඕනේ. දැන් ඉන්වෙස්ටර් කෙනෙක්ට තියෙන ප්‍රධානම වේරියබල් දෙකක් තමයි concept දෙකක් තමයි risk and return. ඒ කියන්නේ ඉන්වෙස්ටර් කෙනෙක් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ හොඳ රිටර්න් එකක් ගන්න. හැබැයි රිටර්න් එකත් එක්ක අර නොවලක්වන්න බැරි දෙයක් තමයි රිස්ක් එක කියන්නේ. ඉතින් ඒක නිසා අපි රිටර්න් දැන් හිතන්න අපේ ඉන්වෙස්ට්මන්ට් පොලිසි එක තමයි රිටර්න් එක මැක්සිමයිස් කිරීම. හැබැයි අපි රිස්ක් එක ඉග්නෝර් කරොත් සමහර විට අපේ රිටර්න් එක අපි අචීව් කරගෙන තිබ්බත් يعني අපි අචීව් කරන්න ගියත් සමහර විට ඒ රිස්ක් එක ගැන කන්සිඩර් කරපො නැති නිසා අපේ රිටර්න් එකෙන් සෑහෙන ඩීවියේෂන් එකක් එන්න පුළුවන්. මොකද අපි රිස්ක් එක කන්සිඩර් කරපො නැති නිසා. ඒ නිසා අපේ ඉන්වෙස්ට්මන්ට් පොලිසි එක මුලින්ම අපි සෙට් කරද්දී අපි මේක රිස්ක් එක සහ රිටර්න් කියන දෙකම කන්සිඩර් කරන්න ඕන. එහෙම කන්සිඩර් කරද්දී සමහර ලාවට තියෙන concept එකක් තමයි දැන් හිතන්නකෝ දැන් කාට හරි ඉන්වෙස්ටර් කෙනෙක්ට ලක්ෂයක් අපි දැන් ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා හිතන්නකෝ අපි ලක්ෂ දෙකක් හෙව්වා කියලා. ඒතකොට එතන 100% රිටර්න් එකක් තියෙනවා. හැබැයි කියනවා දැන් එහෙම කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක පොටෙන්ෂල් එකක් තියෙනවා ලක්ෂය 2 ලක්ෂයක් වෙන්න. හැබැයි තව පොටෙන්ෂල් එකක් තියෙනවා මේ ලක්ෂය බිඳුවක් වෙන්න. ඒ කියන්නේ අර ප්ලස් 100% වගේම නෙගටිව් 100% උත් තියෙනවා කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය ඉන්වෙස්ටර් කෙනෙක්ට වැඩිපුර දැනෙනවා කියන්නේ මේ නෙගටිව් 100%. ඒ කියන්නේ දැන් අපි හිතන්න ඉන්වෙස්ටර් කෙනෙක්ට කවුරු හරි කිව්වොත් ප්ලස් 100% එක පැත්තකට හොඳටම යනවා. හරිද? ඒක හොඳ කියන්නේ ප්ලස් 100% කියන්නේ හොඳ පැත්තන්නේ. ඒකත් හොඳ පැත්තෙන් එක ඉම්පැක්ට් එකක්. නෙගටිව් 100% කියන්නේ නෙගටිව් පැත්තෙන් අනිත් අන්තේ. දැන් කාට හරි බලපුවාම හිතෙනවා රිටර්න් එකයි රිස්ක් එකයි අර ඔපොසිට් පැත්තෙන් දෙකම නිකන් අර මැග්නිටියුඩ් එකෙන් එකයි වගේ. මම කියන එක තේරෙනවා. කියන්නේ 100% කියන එක පොසිටිව් මැග්නිටියුඩ් එක නෙගටිව් 100% කියන්නේ නෙගටිව් මැග්නිටියුඩ් එක. නම්බර්ස් දෙක ගත්තාම දෙකම එකයි. කියන්නේ වෙන පැතිකඩවල් දෙක වුණාට දැන් කවට හරි ඒතකොට කවුරු හරි ඇහුවොත් මේ කාගේ හරි ඉන්වෙස්ටර් කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයාගෙන් ඔයාට දැන් පොසිටිව් 100% තියෙනවා. ඔයා ඒක ඇචීව් කරනවද නැත්නම් නෙගටිව් 100% ඒක ගැන කන්සිඩර් කරලා ඒක අවොයිඩ් කරනවද? මොකද්ද ඔයා වැඩිපුර ඔයාගේ හදපු කියන්නේ ඔයාට වැඩිපුර දැනෙන්නේ මොකක්ද? එතකොට ගොඩක් කට්ටියගේ ඔපිනියන් එක තමයි පොසිටිව් 100% වලින් තියෙන පොසිටිව් කියන්නේ අර එන යුටිලිටි එකට වඩා අර නෙගටිව් 100% වලින් දැනෙන රිස්ක් එක, ඒ කියන්නේ ඒ දැනෙන ඉම්පැක්ට් එක, ඒ ඉමෝෂන් එක අරකට වඩා වැඩි කියලා තමයි ගොඩක් වෙලාවට දැනෙන්නේ. මම හිතන්නේ ඔක සර් එහෙම පැහැදිලි කරන්න නැති නිකන් නම්බර්ස් එක්ක අර ජෙනරල් අයිඩියා එක ඔළුවට දාන්න තමයි මම එහෙම කිව්වේ.
සාමාන්‍ය ලාවට රිටර්න් එකයි රිස්ක් එකේ අතර අර හොඳටම කියන්නේ පොසිටිව් පැත්තයි නෙගටිව් පැත්තයි නම්බර්ස් වලින් සමාන වුණාට ඒකේ ඉම්පැක්ට් එක වැඩිපුර දැනෙන්නේ ඉන්වෙස්ටර් කෙනෙක්ට අර රිස්ක් එක පැත්තෙන් තමයි. ඒක නිසා හැමතිස්සෙම අපි රිස්ක් සහ රිටර්න් කියන එක ඒක අපි ඉන්වෙස්ට්මන්ට් පොලිසි එක ඩිසයිඩ් කරද්දී සෙට් කරන්න ඕන. එතකොට අපි බොහෝ දුරට ප්‍රයොරිටි එක දෙන්නේ රිස්ක් එකට. ඒ කියන්නේ රිස්ක් එක මිනිමයිස් කරලා රිටර්න් එක මැක්සිමයිස් කරන්න තමයි ඉන්වෙස්ට්මන්ට් පොලිසි එක සාමාන්‍ය අප්‍රොප්‍රියේට් කියන්නේ. හැබැයි මේක ඩිපෙන්ඩ් වෙනවා ඉන්වෙස්ටර් ගෙන් ඉන්වෙස්ටර් කෙනෙක්ට. සාමාන්‍ය රිස්ක් ඇවර්ස් ඉන්වෙස්ටර් කෙනෙක් නම් එයා කරන්නේ රිස්ක් එක මිනිමයිස් කරන එක තමයි එයාගේ මේන් ටාස්ක් එක. රිටර්න් එක ඇඩික්වේට් රිටර්න් එකක් තිබ්බනම් එයාට ඇති. හැබැයි රිස්ක් ටේකර් කෙනෙක් එයා බලන්නේ එයාට ඕනේ රිටර්න් එක මැක්සිමයිස් කරන්න. ඒක වෙනුවෙන් කම්පෙන්සේට් කරන්න ඕන රිස්ක් එක එයා ගන්න. මොකද මිත් එකක් තියෙනවා කියන්නේ මේ අපේ තියෙන මිත් එකක් තමයි higher risk higher return. හැබැයි ඒක කවදාවත් ඔයාලා උත්තරයකට නම් ලියන්න එපා. බොහෝ දුරට ඔයාලට ලකුණු දෙන්නේ නැති. කියන්නේ අනිත් කෙනවා ආන්සර් එක ලියන් එනකොට ඒ ආන්සර් එක ඇතුලේ higher risk equal to high leads to higher return කියලා ලියලා තියෙනකොට අර උඩින් ලියලා තියෙන එක පොසිටිව් දේවල් උනත් හොඳ දේවල් උනත් සමහරවිට අර සිම්පල් සෙන්ටෙන්ස් එකෙන් ඔයාගේ උඩට තියෙන ලකුණු ටිකක් දෙන්න නැති වෙන්න පුළුවන්. හේතුව තමයි higher risk higher return කියන එක මිත් එකක්. මිත් එකක් කියන එක අදහස් තමයි higher risk එකෙන් හැමතිස්සෙම higher risk එකකට යනවා නම් එතන risk එකක් නැහැ. මම කියන තරම් risk එක කියන්නේ Tamanට තියෙන return එක වෙනස් වෙන්න තියෙන chance එක. එහෙනම් higher risk එක higher return එකකට යනවා කියන එක හැමතිස්සෙම වෙන දෙයක් නෙමෙයි. හැබැයි ඔයා high risk එකක් ගත්තොත් ඔයාට high return එකක් ගන්න chance එකක් තියෙන්න පුළුවන්. හැබැයි higher risk එක higher return එකකට යන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් යන්නේ නැහැ කියන්නේ නැහැ. අනිවාර්යෙන් යනවා කියන්නේත් නැහැ. ඒක තමයි higher risk එක. risk එක කියන්නේ අපි දන්නේ නැහැ. risk එක කියලා කියන්නේ variation එක. අපිට එන්න පුළුවන් average ගානෙන් ඇත්තටම එන ගාන කොච්චර දුරට වෙනස් වෙනවද කියන එක තමයි risk එක කියලා කියන්නේ. ඒකනේ අපි risk එක standard deviation variance කියන ඒවාමයි ඉන්නේ. අපි හිතන දෙයින් කොච්චර දුරකට වෙනස් වේද කියන එක තමයි risk එක කියන්නේ. ඉතින් ඒ නිසා ඒ දේවල් decide කරලා අපි risk එක minimize කරලා return එක maximize කරන එක තමයි සාමාන්‍ය ඕනම investor කෙනෙක්ගේ optimal goal එක. ඒතකොට ඒ අනුව investment policy එක decide කරන එක තමයි පළවෙනි task එක. ඊට පස්සේ දෙවෙනි task එකට අපි යනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා අපි ගාව සල්ලි තියෙනවා. මේ සල්ලි අපි අපේ risk එක minimize කරන්න සහ return එක maximize කරන්න නම් හොඳ investment sources වල invest කරන්න ඕන. එහෙම කරද්දී අපි දන්නවා මේක අපි දැන් local context එකට අපි සීමා වෙනවා බොහෝ දුරට. මොකද අපේ රටේ මැනේජර්ස්ලා මොනවාද ෆන්ඩ් මැනේජර්ස්ලා global investment වලට යනවා අඩුයි. ඉතින් යාලා local context එකේ ඉන්න නිසා අපි local context එකෙන් හිතමුකෝ. එතකොට local context එකේ invest කරන්න පුළුවන් assets වර්ග කීපයක් තියෙනවා. කීපයක් කියන්නේ සමහරවල්ලාට ගොඩක් තියෙනවා. ඒතර මම අර mainly කියපුවා දේවල් තමයි share market, commercial papers, debentures, bonds, government securities පැත්තෙන් ගත්තොත් treasury bills, treasury bonds, ඊට පස්සේ මේ company පැත්තෙන් ගත්තොත් commercial papers, debentures, ඊට පස්සේ finance institution පැත්තෙන් ගත්තොත් savings, fixed deposits, ඒ වගේ investment types ගොඩාක් තියෙනවා. ඉතින් ඔය investment types ගොඩක් තියෙද්දි අපි analyze කරන්න ඕන අපේ investment goal එක මොකක්ද? ඒ investment goal එකට අපි select කරගන්න ඕනේ මොන assets ද? ඒ assets අනුව අපේ portfolio එක හදාගන්නේ කොහොමද? අන්න එහෙනම් ඒව ටික කරන්න නම් අපි මුලින්ම analysis එකක් කරන්න ඕන මේ assets වල suitability එක ගැන. කියන්නේ මොන වගේ assets වලද අපි invest කරන්න ඕනේ කියන එකට කලින් අපි බලන්න ඕන කියන්නේ මේ assets වල තියෙන තත්ත්වය මොකක්ද? ඉතින් මෙතන දැන් මේ දාලා තියෙනවානේ. එතකොට අපිට analysis එක කරන්න පුළුවන් ආකාර දෙකයි. එකක් technical අනික fundamental. එතකොට මේ technical and fundamental කියන දේවල් ගොඩක් වෙලාවට applicable වෙන්නේ share market එකට. එතකොට බොහෝ දුරට මේ investment portfolio management එකේ මේ subject එකේ ඔයාලට වැඩිපුර area එකක් cover වෙන්නේ share market එකේ investment ගැන. හැබැයි අර මැද්දට එනකොට ඔයාලට අර bond portfolio එකක් හදාගන්න හැටි අර ඒවත් තියෙනවා. හැබැයි majority syllabus එකේ majority එකක් තියෙන්නේ කොහොමද share market investment වල risk එක අඩු කරගෙන හොඳ return එකක් ගන්න.
එතකොට මේ ටෙක්නිකල් ඇන්ඩ් ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන ඒවා අපි ප්‍රැක්ටිකලි පාවිච්චි කරන දේවල්. ඒකයි මම කිව්වේ ෆීල්ඩ් එකට යූස්ෆුල් වෙන සබ්ජෙක්ට් එකක් තමයි මේක. ඉතින් මේ සබ්ජෙක්ට් එක හරියට at least 75% පොඩි අයිඩියා ක්ලැරිටි එකක් ආවොත් ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙනවා. ඔයාලා මේ ෆීල්ඩ් එකේ හිතන් ඉන්නවා. මොකද හොඳ ෆීල්ඩ් එකක් තමයි. මොකද අපේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් එළියට බහිනවා අඩුයි. ඒ කියන්නේ අපේ ෆයිනෑන්ස් ෆීල්ඩ් හරිනම් එන්න ඕන ෆීල්ඩ් එක. හැබැයි බොහොම ටික දෙනයි මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට උනත් මේ තියෙන වේකන්සි වලට ඇනලිස්ට්ලා හොයාගන්න බැරි තරම් අඩු වෙලා තියෙන්නේ. හැබැයි හරියට මේ සබ්ජෙක්ට් එක අල්ලගත්තොත් හරිම ඉන්ටරෙස්ටිං සහ හරිම යූස්ෆුල් සබ්ජෙක්ට් එකක්. එතකොට මම දැන් කිව්වා වගේ ඇනලිස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇසෙට්ස් වලින් මොන ඇසෙට්ස්ද දැන් හොඳ කියලා තෝරගන්න පුළුවන් ඇනලිස්ට් වර්ග අපි කරන්න පුළුවන් ඇනලිස්ට් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ටෙක්නිකල්, අනික ෆන්ඩමෙන්ටල්. ටෙක්නිකල් ඇනලිස්ට් එක කියලා කියන්නේ අපි ටෙක්නිකල් ඇනලිස්ට් එකෙන් කියන්නේ ට්‍රෙන්ඩ් සහ පැටර්න්ස් බලලා. ඒ කියන්නේ අපි ෂෙයා මොකද ලිස්ටඩ් කම්පැනියක්. කියන්නේ ෂෙයා මාකට් එකේ කම්පැනියක් ගත්තොත් ඒකේ ෂෙයා ප්‍රයිසස් වල අපිට පාස් පැටර්න්ස් සහ ට්‍රෙන්ඩ්ස් වලින් අපිට ඇනලයිස් කරන එක තමයි ටෙක්නිකල් ඇනලිස්ට් කියන්නේ. ඒ ටෙක්නිකල් ඇනලිස්ට් එකෙන් ඩිසයිඩ් කරන්න පුළුවන් දැන් තියෙන මේ ප්‍රයිස් එකයි පැටර්න් එකයි අනුව මේක බයි කරන්න හොඳයිද, සෙල් කරන්න හොඳයිද, හෝල්ඩ් කරන්න හොඳයිද කියලා. ඒතකොට මේක තමයි ටෙක්නිකල් ඇනලිස්ට් කියන්නේ. past price data use කරලා trend සහ patterns ඒව බලලා හොඳ decision එකක් ගන්න එක තමයි technical analysis කියලා කියන්නේ. එතකොට මේ technical analysis අපි ගොඩක් වෙලාවට use කරන්නේ active management යටතේ. එතකොට active management ඒ management වර්ග දෙකක් තියෙනවා. එකක් active management අනික passive management. එතකොට active management කියලා කියන්නේ අපි share market එකේ invest කරනකොට මාර active. ඒ කියන්නේ දැන් කට්ටියට තේරෙනවා ෂෙයා මාකට් එක හොඳට අප් වෙලා තියෙන්නේ, හොඳට ඇක්ටිව්. එහෙනම් මේ කාලේ අපිත් වැඩිපුර ෂෙයාර්ස් බයි කරනවා, සෙල් කරන්න, ඉක්මනට එන්ටර් වෙන්න ඕන, ඉක්මනට අයින් වෙන්න ඕන. අන්න ඒක තමයි ඇක්ටිව් මැනේජ්මන්ට් කියන්නේ. ඒතකොට ඇක්ටිව් මැනේජ්මන්ට් එකේදී තියෙන බිලීෆ් එක තමයි මේ මාකට් එකේ දැන් මේ මොනවාද මිස් ප්‍රයිස් තියෙන ෂෝට් ටර්ම් මිස් ප්‍රයිස් සිකියුරිටිස් තියෙනවා. ඒ කියන්නේ දැනට ෂෝට් ටර්ම් එකේ සමහර ඇසෙට්ස් තියෙනවා තියෙන්න ඕන ප්‍රයිස් එකට නෙමෙයි තියෙන්නේ. එහෙනම් ඒකෙන් අපිට ඔපචුනිටි එකක් ගන්න පුළුවන්. අන්න එහෙම ඔපචුනිටි එකක් ගන්න ටෙක්නිකල් ඇනලිසිස් පාවිච්චි කරලා ඇක්ටිව් වෙන මැනේජ්මන්ට් ස්ටයිල් එකට තමයි අපි කියන්නේ ඇක්ටිව් මැනේජ්මන්ට් කියලා. ඊට පස්සේ අපි යනවා ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලට. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලදී අපි හිතන්නේ දැන් මොනවාද ෂෝට් ටර්ම් මික්ස් ප්‍රයිස් නැහැ. ඒ කියන්නේ දැනට මාකට් එක ෆෙයාලි වැලියුඩ් කියලා තමයි හිතන්නේ. එච්චර මාකට් එක ඇක්ටිව්ත් නැහැ. මොකද ගොඩක් වෙලාවට මාකට් එක ඇක්ටිව් වෙන්නේ දැන් තියෙන ප්‍රයිසස් හරියට ෆෙයා වැලියු එකේ නැහැ කියලා හිතනොත් නේ කට්ටිය ඉක්මනට අන්ඩර් වැලියුඩ් නම් ඉක්මනට ගන්නවා. ඕවර් වැලියුඩ් නම් ඉක්මනට විකුණනවා. අර එහෙම නැතුව දැනට තියෙන ප්‍රයිසස් ෂේප් වගේ දැන් නම් එන්ටර් වෙන්නත් බයයි. ඊට පස්සේ හිතනවා දැම්ම එක්සිට් වෙන්න ඕනෙත් නැහැ. මේකේ ලොන්ග් ටර්ම් වැලියු එක තියෙනවා. අර ඒ වගේ ලෙවල් එකක් තියෙන එක තමයි පැසිව් මැනේජ්මන්ට් කියන්නේ. එතනදි කියන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් ටෙක්නික් පාවිච්චි කරන්නේ එයාලා හිතන්නේ long term misprice securities තියෙන. short term misprice securities නැහැ. හරි එතකොට එයාලා fundamental analysis එකේදී කරන්නේ මේ කරන්න තියෙන valuation technique ඊට පස්සේ කියන long term growth තියෙන එහෙම shares හොයාගෙන ඒ වගේ investment වලට යන එක තමයි fundamental analysis කියලා කියන්නේ. technical වලදී කරන්නේ price and patterns පාවිච්චි කරලා තමයි අපි decide කරන්නේ. කියන patterns සහ trends පාවිච්චි කරලා fundamental analysis එකේදී අපි ඇත්තටම පාවිච්චි කරන්නේ ඔය අපි ඉගෙන ගන්න valuation techniques වලට මම හිතන්නේ valuation subject එකකුත් තියෙන්නේ. ඒක නෑ ඔයාලට ඊළඟ එකේ නේ තියෙන්නේ. ඊළඟ semester එකේ තියෙන්නේ. ඒතකොට ඒකෙත් ඔයාලට උගන්වනවා කොහොමද අපි share එකක් value කරගන්නේ. අර ඒ වගේ. මේ valuation techniques අපි කොටින්ම කියනවා නම් දැන් අපි share market එකේ invest කරන ආකාර දෙකයි. එකක් තමයි short term අනික long term. long term කරද්දී අපි හිතන්නේ දැන් තියෙන prices දැනට තියෙන තත්ත්වය අනුව හොඳ වුණාට කියන්නේ fair value එකේ තිබ්බට long term එකේදී ඒකේ තියෙන growth potential එක ඊට පස්සේ ඒකේ තියෙන ඒකේ strategies ඊට පස්සේ ඉස්සරහට යාලා කරන්න තියෙන දේවල් outlook එක ඒ දේවල් සේරම consider කරපුවාම ඉස්සරහට අවුරුද්දකින් දෙකකින් මේකේ price එක ගොඩක් උඩට up වෙන්න පුළුවන්. අන්න එහෙම හිතලා decision ගන්න එකට තමයි අපි fundamental analysis කියලා කියන්නේ. ඒතකොට fundamental analysis අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට long term investment වලට සහ ඒක අපි කරන්නේ passive management යටතේ. එතකොට බොහෝ වෙලාවට fund managers ලා
මේ මික්ස් දෙකම පාවිච්චි කරනවා ඇක්ටිව් මැනේජ්මන්ට් සහ පැසිව් මැනේජ්මන්ට්. හැබැයි වැඩිපුර යාළුව බර කරන්නේ පැසිව් මැනේජ්මන්ට් වලට. මොකද ඇක්ටිව් මැනේජ්මන්ට් වලදී ඒක බොහෝ දුරට අර පැටර්න්ස් අනුවනේ. ඒක ලොස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හරියට නිකන් ට්‍රේඩින් ගැම්බල් එකක් වගේ. අපි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේදී අපි කරන්නේ අපි ලෝන් ටර්ම් ගැන හිතන්නේ දැන් නෙමෙයි මේවා හොඳ growth potential තියෙන ඉන්වෙස්ට්මන්ට්. අන්න ඒක නිසා ෆන්ඩ් මැනේජර්ස්ලා බොහෝ දුරට බරයි පැසිව් මැනේජ්මන්ට් පැත්තට. ඒක අපි හිතද්දි දැනට තියෙන මාකට් එක ෆෙයාර් එෆිෂියන්ට් කියලා අපි හිතනවා නම් ඒ කියන්නේ දැන් තියෙන prices at a fair value තියෙන්නේ කියලා හිතනවා නම් අපි ගොඩක් වෙලාවට ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලට තමයි යන්නේ පැසිව් මැනේජ්මන්ට් වලට තමයි යන්නේ. ඔය දෙක තමයි ඇනලිසිස් වර්ග දෙක. ටෙක්නිකල් සහ ෆන්ඩමෙන්ටල්. ඔය දෙකේ තව විස්තර ඔයාලට අර රීඩින් මැටීරියල් එක කිව්වනම් ලස්සනට ඔයාලගේ මොනවාද ප්‍රශ්න අහපු ගමන් මොනවාද ඇනලිස් සිකියුරිටි ඇනලිස් කරන්න පුළුවන් ආකාර කොහොමද ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් නැත්නම් පැසිව් මැනේජ්මන්ට් ඇක්ටිව් මැනේජ්මන්ට් කියන්නේ මොනවාද ඔය හොඳට පැහැදිලි කරලා තියෙනවා ඒ වගේ. මම අර ඔයාලට බේසික් අයිඩියා එක කියන්නේ හරියටම අර නිකන් පාඩම් කරන්නේ නැතුව හරි ලයින් එකෙන් මතක තියාගන්න ලේසි විදිහට තමයි මම මේවා ටික කියන්නේ ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එක. ඊට පස්සේ දැන් හරි අපි දැන් අපේ ෆන්ඩ් මැනේජර්ස් ලයින් එකේ දැන් අපි ටෙක්නිකල් ඇනලිස්ට් එකයි ෆන්ඩමෙන්ටල් ඇනලිස්ට් ඔය ටිකයි සේරම කරගෙන හරි දැන් අපි ඇනලිස්ට් එක කරලා තියෙන්නේ. එහෙනම් එහෙම කරලා තියෙද්දි අපි දන්නවා දැන් මේ ඇනලිස්ට් අනුව මොන ඇසෙට්ස් වලද අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ මොන ඇසෙට්ස් වලද අපි කියන්නේ. අපි දැන් මෙතන අපි ෂෙයා මාකට් එක පැත්තෙන් විතරක් හිතමුකෝ. අපේ දැන් ෆන්ඩ් එකේ සල්ලි අපි පාවිච්චි කරන්නේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න විතරයි. එහෙම කරද්දි දැන් අපේ ඇනලිස්ට් දෙක කරා ටෙක්නිකල් එකයි ෆන්ඩමෙන්ටල් ඇනලිස්ට් දෙක කරා කරලා ඉවරලා අපි දැන් ඇසෙට්ස් ටිකක් තෝරගෙන තියෙන ඉන්වෙස්ට් කරන්න. ඒ කියන්නේ දැනට තියෙන ප්‍රයිසස් අන්ඩර් වැලියුඩ් කියලා අපිට හිතෙනවා. සහ දැන් අපි මේක මුලින්ම පටන් ගන්න නිසා තමයි මම ඉන්වෙස්ට්මන්ට් පැත්ත විතරක් කියන්නේ. නැත්තම් අපි දැනටමත් කරගෙන යන කට්ටිය නම් අපි ඕවර් වැලියුඩ් කියලා හිතනවා නම් ඒ ෂෙයා එක අපි ගාව අරන් තියනවා නම් අපිට විකුණන්න පුළුවන්. දැන් මෙතන මම මුලින්ම අපි පටන් ගන්න විදිහට හිතමුකෝ. දැන් අපි ඇනලිස්ට් එක කරලා ඉවරලා දැන් ෂෙයා මාකට් එකේ කම්පැනිස් 300 ගාණක් තියෙනවා. ওই 300 ගාණේ අපි හොඳ ඇසෙට් දැන් අපි දන්නවා පෝර්ට්ෆෝලියෝ එකක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවනේ. පෝර්ට්ෆෝලියෝ එකක් කියලා කියන්නේ ඇසෙට් වර්ග කිහිපයක අපි ඉන්වෙස්ට් කරනවා. එහෙනම් ෂෙයා මාකට් එකේ කම්පැනිස් කිහිපයක ඉන්වෙස්ට් කරන එක තමයි අපි පෝර්ට්ෆෝලියෝ එකක් කියලා කියන්නේ. එතකොට එහෙම කරද්දි දැන් අපි බලන්න ඕන මොන වගේ ෂෙයාර්ස් වලද අපි ඉන්වෙස්ට් කරන්නේ. කියන්නේ මොන වගේ ඇසෙට්ස් වලද අපි ඉන්වෙස්ට් කරන්නේ. ඉන්වෙස්ට් කරද්දි අපි කොහොමද වැඩිපුර වෙයිට් එක වැඩිපුර ඉන්වෙස්ට් කරන්නේ මොන කම්පැනිස් වලද? අඩුවෙන් ඉන්වෙස්ට් කරන්නේ මොන කම්පැනිස් වලද? එතකොට ඒ දෙක ඩිසයිඩ් කරන එක තමයි මේ අපේ ඇසෙට්ස් මොනවාද, වෙයිට්ස් මොනවාද? ඊට පස්සේ අපි හිතන්න ඕනේ අපි මේක ඉන්වෙස්ට් කරන්නේ කොච්චර කාලයකටද? ඇක්ටිව් මැනේජර් කෙනෙක් නම් එයා ඉන්වෙස්ට් කරන්නේ කෙටි කාලයකට. එයා පැසිව් මැනේජර් කෙනෙක් නම් මැනේජ්මන්ට් ස්ටයිල් එකට නම් යන්නේ. එයා බොහෝ දුරට ලෝන් ටර්ම් තමයි යන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඩයිවර්සිෆිකේෂන් ඉම්පැක්ට් එක. අපි දන්නවා දැන් ඔයාලා ඉගෙන ගත්තයාගෙන් තේරෙන්නේ නැති පෝර්ට්ෆෝලියෝ එකක් අපි හදපුවාම අපිට අර රිස්ක් එක ඩයිවර්සිෆයි කරගන්න පුළුවන් කියලා කියනවනේ. අපි ඔය කැප් මොනවාද කැපෙන් මනම් ඔය දේවල් ඉගෙන ගන්න වගේ තියෙනවනේ. ඒක අපිට පෝර්ට්ෆෝලියෝ එකක් හදගෙන රිස්ක් එක ඩයිවර්සිෆයි කරගන්න පුළුවන්. ඩයිවර්සිෆයි කරනවා කියලා කියන්නේ සමහර විට තාම ඔයාලා මුල විදිහින්ද ඒක එච්චර ලොකුවට නැතුව ඇති. මම කියන්නම් ඩයිවර්සිෆයි කරනවා කියන්නේ මොකක්ද කියලා. ඩයිවර්සිෆයි කරනවා කියලා කියන්නේ එක කම්පැනි එකකින් අපිට ලොස් වෙන තියෙන chance එක අනිත් කම්පැනි එකකින් මග අරවා ගන්නවා විදිහට ඇසෙට් සිලෙක්ට් කරගන්න එක තමයි ඩයිවර්සිෆිකේෂන් කියලා අපි කියන්නේ. දැන් හිතන්නකෝ දැන් ඉස්සරහට තියෙන තත්ත්වය අනුව අපිට ඕන නම් මෙහෙම හිතන්න පුළුවන්. ඉස්සරහට දැන් කොරෝනා තත්ත්වය ගන්නකෝ. දැන් කොරෝනා වලින් වාසි ලබන කම්පැනිස් ටිකක් තියෙනවා. සහ කොරෝනා අඩු වුණොත් වාසි ලබන සමාගමුත් තියෙනවා. දැන් කොරෝනා තියෙන හින්දා පාඩු ලබන නමුත් කොරෝනා අයින් වෙනකොට හොඳට perform කරන්න පුළුවන් කම්පැනිස්. ඒතර දැන් අපි දන්නේ නැහැ ඉස්සරහට කොරෝනා කොහොම වෙයිද කියලා. ඒතර අපි කරන්නේ මොකද්ද? කොරෝනා වලින් වාසි ලබන සමාගම් ටිකක් අපි ගාව තියෙනවා. in case ඒ කියන්නේ කොහොම හරි කොරෝනා අඩු වුණොත් අර කොරෝනා වලින් ලාභ ලබන සමාගම් හිතන තරම් කරන්නේ නැති වුණොත් කොරෝනා නැති නිසා හොඳට කරන සමාගම් වලින් අපිට අර ඩයිවර්සිෆිකේෂන් ඉම්පැක්ට් ඉෆෙක්ට් එක එනවා. ඒතර අපි දෙපැත්තෙන්ම සේෆ්. අර අපේ රිස්ක් එක මිනිමයිස් කරන එක මිටිගේට් කරන එක තමයි ඩයිවර්සිෆිකේෂන් කියන්නේ. එතකොට අපි පෝර්ට්ෆෝලියෝ එකට දාගද්දි එහෙම ඩයිවර්සිෆයි කරන්න ඕනද කියලා හිතන්නත් ඕන. කරන්න ඕනේ නැත්නම් අපිට පුළුවන් අපිට හොඳයි කියලා හිතන එකම සෙට් එකක් දාගන්න. ඒ කියන්නේ එකම ටයිප් එකේ ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් ඔය දේවල් ඩිසයිඩ් කරන එක තමයි කන්ස්ට්‍රක්ටර් පෝර්ට්ෆෝලියෝ කියලා කියන්නේ. ඉතින් මේක මම දැන් කිව්වේ ඉක්විටි පැත්තෙන්. ඒ කියන්නේ ෂෙයා මාකට් එකේ පැත්තෙන් විතරයි. හැබැයි සේරම කරන කෙනෙක්ට එයාට හිතන්න පුළුවන්
මම ෂෙයා මාකට් එකේ කොච්චරක් දානවද, ෆික්ස් ඩිපොසිට් වල කොච්චරක් දානවද, සේවින්ග්ස් වල කොච්චරක් දානවද, නැත්නම් මම කොමර්ෂියල් පේපර්ස් වලටත් යනවද? අන්න ඒ දේවල් ඩිසයිඩ් කරන එක තමයි මේ කන්ස්ට්‍රක්ටර් පෝර්ට්ෆෝලියෝ කියලා කියන්නේ. ඒතර මම පර්සනල් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට මමත් මගේ සේවින්ග්ස් සහ මං කියන්නේ earn කරපු money වලින් මම ඒක මගේ යම්කිසි percentage එකක් share market, යම්කිසි percentage එකක් unit trust වල, යම්කිසි percentage එකක් fixed deposit වල, ඔන්න ඔහොම පර්සනල් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට වුණත් අපිට පෝර්ට්ෆෝලියෝ එකක් හදා ගන්න පුළුවන්. ඒකට ඔය assets, weights, timings and diversification කියනවා කන්සිඩර් කරන එක තමයි කන්ස්ට්‍රක්ටර් පෝර්ට්ෆෝලියෝ කියලා කියන්නේ. ඊට පස්සේ දැන් අපි පෝර්ට්ෆෝලියෝ එක හදාගෙන තියෙනවා. හදාගත්තට පස්සේ අපි යනවා, දැන් අපි ඔක ඉන්වෙස්ට් කරලානේ තියෙන්නේ. ඉන්වෙස්ට් කරගෙන කාලෙන් කාලෙට දැන් අපි හිතනවා අපි ඉන්වෙස්ට් කරලා මාස 3ක් ගියා. මාස 3ක් කියන්නේ පාර්ට් එකක් සාමාන්‍යයෙන් දැන් අපි ක්වාටර්ලි අපේ දැන් අපි ෆන්ඩ් මැනේජර් කෙනෙක් විදිහට හිතනවා නම් අපිට සල්ලි දීලා තියෙනවනේ මිනිස්සු ටිකක්. ඒ මිනිස්සුන්ට අපි පීරියොඩිකලි රිවිව් කරන්න. අපි පීරියොඩිකලි එයාලට පෙන්වන්න ඕන අපේ පර්ෆෝමන්ස් එක හොඳද නැද්ද කියලා. ඒ කියන්නේ අපි එයාලගේ සල්ලි පාවිච්චි කරලා රිටර්න් එක කොච්චරක් ජෙනරේට් කරලා තියනවද, අපි කොච්චරක් රිස්ක් කියන්නේ අපේ තියෙන පෝර්ට්ෆෝලියෝ එකේ රිටර්න් එක කොයිතරම් දුරට හිතපු ගාණෙන් වෙනස් වෙලා තියෙනවද. ඒතකොට ওই දෙක තමයි රිස්ක් ඇන්ඩ් රිටර්න්. ඒතකොට මේ රිස්ක් ඇන්ඩ් රිටර්න් දෙකම මෙෂර්ස් දෙකම පාවිච්චි කරලා අපේ පෝර්ට්ෆෝලියෝ එකේ පර්ෆෝමන්ස් එක අපි බලන්න ඕනේ. එතකොට ඔයාලා හොඳට බැලුවොත් මෙන්න මේ තියෙන ප්‍රොසෙස් වලටම තමයි ඔයාලගේ ලෙසන්ස් ඉස්සරහට දිගට තියෙන්නේ. ඉන්වෙස්ට්මන්ට් පොලිසි එක හදාගන්නේ කොහොමද, ඉන්වෙස්ටර්ස් ටයිප් කියන්නේ ඉන්වෙස්ට්මන්ට් පොලිසි එක හදාගන්නේ කොහොමද කියලා ඉන්වෙස්ටර්ගේ බිහේවියර් එක අනුව ඩිසයිඩ් වෙන්නේ. ඒතොර යා රිස්ක් ටේකර් කෙනෙක්ද, රිස්ක් ඇවර්ස් කෙනෙක්ද, ඔය ටිකට වෙනම ලෙසන් එකක් තියෙනවා. ඊට පස්සේ සිකියුරිටි ඇනලිස්ට් එක කරද්දී ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් ඇක්ටිව් මැනේජ්මන්ට් කියන්නේ ෂෙයා කියන්නේ මාකට් එකේ එෆිෂියන්සි එක මයින් එකට වෙනම මේ ලෙසන් එකක් තියෙනවා. ඊට පස්සේ පෝර්ට්ෆෝලියෝ එක හදද්දී කොයිතරම් මොන වගේ ඇසෙට්ස් අපි ගන්නෙ, ඒවට වෙයිට්ස් කොච්චරක් දෙනවද, එහෙම කරලා ටයිම් එකට හදාගත්තාම අපේ ඕවරෝල් පෝර්ට්ෆෝලියෝ එක හැදෙන්නේ කොහොමද කියලා පෝර්ට්ෆෝලියෝ වලට වෙනම ලෙසන් එකක් තියෙනවා. ඊට පස්සේ අන්තිමට කිට්ටු වෙලා මේ අපි හදාගත්ත පෝර්ට්ෆෝලියෝ වල පර්ෆෝමන්ස් එක කොහොමද කියලා බලන්න වෙනම ලෙසන් එකක් තියෙනවා. ඉතින් ඔයාලා හරියට බැලුවොත් මේ සම්පූර්ණ සබ්ජෙක්ට් එකම තියෙන්නේ මෙන්න මේ හතරේ. දැන් මම මේ හතරම මෙච්චර වෙලා පැහැදිලි කරේ ඇත්තටම මේ හතර තමයි සම්පූර්ණ ලෙසන් 9ෙම තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලගේ ඔළුවේ හැමතිස්සෙම තියෙන්න ඕන මේවා එකිනෙකට රිලේටඩ්. ඇත්තටම මේවා practically important subjects සහ lessons. ඒ නිසා හැමතිස්සෙම හැම ඒරියා එකක්ම අරකින් අනිකට තියෙන ලින්ක් එක අඳුර ගන්න බලන්න. හැබැයි මුලින්ම ලොකුවට හිතන්න යන්න එපා. දැන් මම මේක ජෙනරල් අයිඩියා එකකට කිව්වේ. හැබැයි ඔයාලා කියන ලෙසන් එක ස්ටඩි කරගෙන යනකොට ඒ ඒරියා එකේ ස්කෝප් එක මේ ඉගෙන තේරුම් ගන්න. ඊට පස්සේ ඊළඟ එකට යන්න. ඊළඟ එකට යද්දී යම් කිසි තේරුම අයිඩියා එකක් ආවොත් අරකින් මේකට මෙතන ඉම්පැක්ට් එකක් ආව නේද කියලා ඒකත් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ ඊළඟ ලෙසන් එකට යනවා. ඊළඟ ලෙසන් එකට යනකොට කලින් එකේ ඉම්පැක්ට් එක නේද මෙතනට ආවේ. ඒක නිසා කොහෙවත් කොයි තැනක්වත් අමතක කරන්න එපා අනිත් ලෙසන් එකට යනවා. ඒක නිසා අර අපි පුරුදු වෙලා තියෙන එක ලෙසන් එකක් පාඩම් කරා හරි ඒක ඉවරයි ඒක පැත්තක දැන් අනිත් ලෙසන් එක. ඒ දේ මේක කරන්න බෑ. ෆයිනෑන්ස් ඩිග්‍රී එක කරන කාටවත් කරන්න බෑ. අපේ සබ්ජෙක්ට් එකිනෙකට රිලේටඩ් සහ එකම ස්කෝප් එකේ තියෙන දේවල්. ඇත්තටම අපි මේ ඉගෙන ගන්න තියෙන සල්ලි වල සල්ලි මල්ටිප්ලයි කරන්නේ කොහොමද කියන එක. ඒක නිසා හරිම ඉන්ටරෙස්ටිං ඩිග්‍රී එකක්. ඒ නිසා මේ විදිහට බලන්න. ඉතින් ওই ටික තමයි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොසෙස් එක කියලා කියන්නේ. ඒක මේ තියෙන ස්ටෙප්ස් ටික ආපහු රිවයිස් කරන්නේ කොහොමද කියන එක තමයි. ඒක දිගටම කන්ටිනියු වෙනවා. එතකොට මේක ප්‍රොසෙස් එක සයිකල් එකක්. එතකොට ෆන්ඩ් මැනේජර්ස්ලා හැමදාම මේ ජොබ් රෝල් එක කරන්න එපා. එයාලා අඩුම තරම රිසයින් වෙනකම්වත්. එතකොට එයාලා මේක දිගටම රිවයිස් කර කර ඊට පස්සේ ආපහු මාස 3ක් හරි මාස 6ක් හරි යම් කිසි එයාලගේ සෙට් කරපු පීරියඩ් එකක් තියෙනවා නම් ඒ කාලය ආවට පස්සේ එයාලා පර්ෆෝමන්ස් එක බලලා පර්ෆෝමන්ස් එක හොඳයි නම් වෙනසක් කරන්න නැතුව ඒ ටික හිමම යනවා. කියන්නේ හිතපු විදිහට වෙනවා නම් වෙනසක් කරන්න ඕනේ නැත්තම් අර විදිහටම කරගෙන යනවා. හැබැයි හිතුවට වඩා පර්ෆෝමන්ස් අවුල් නම් සහ වෙනසක් වෙන්න ඕන නම් අපි ආපහු අර මුල් ටික වෙනස් කරගෙන යනවා. ආපහු තීරණය කරන මේ වෙලාවේ වැඩිපුර රිස්ක් එකක් ගන්නවද නැද්ද? අන්න ඒ වගේ ආයෙ ටික මේ ටික රිපීට් කරන එක තමයි වෙන්නේ. ඒතකොට ඒක තමයි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොසෙස් එක. ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකට ගියාම මේවා ඇත්තටම බොහෝ වෙලා අරන් කතා කරන එක තේරුමක් නැහැ. මොකද මේවා මේ තියරි දේවල්. ඒවට අපි ඇත්තටම දැනගෙන ඉන්න ඕන දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ.
අපි ෆයිනෑන්ස් මේව එකේ ඇත්තට මේ සේරම දේවල් ටික දැනගන්නවා. එතකොට security investment environment එකේ තියෙන variables ටිකක් තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාලා මම මේක assume කරනවා ඔයාලා ගොඩක් දන්නවා කියලා. treasury bills කියන්නේ මොනවද? treasury bills කියලා කියන්නේ government එකකින් issue කරන short term debt instrument එකක්. ඒතර අපිට ඒ වගේ invest කරන්න පුළුවන්. long term bonds කියන්නේ government එකෙන් issue කරන අවුරුද්දකට වඩා වැඩි කාලයකට issue කරන දේවල් මේ debt instrument එකට තමයි long term bonds කියලා කියන්නේ. common stocks කියලා කියන්නේ share market එකේ අපි invest කරන ඒවා. ඊට පස්සේ derivatives කියන්නේ ටිකක් complicated subject එකක් කියන්නේ. instrument security එක ඒක ඔයාලට in detail උගන්වනවා second semester එකේ වෙනම subject එකක් විදියට. ඒතකොට ඒ මතක තියාගන්න ඒක ඔයාලගේ වෙනම subject එකක්. IPM වගේ derivatives කියන්නේ. ඊට පස්සේ risk and return කියන දේ මම කිව්වා වගේ variable දෙකක්. අපි risk එක measure කරන්නේ කොහොමද return එක measure කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. එතකොට මුලින් general idea එකට කියන්න risk එක අපි measure කරන්නේ සාමාන්‍ය standard deviation variance ඊට පස්සේ coefficient of variance තව එක method තියෙනවා. අපි මේකෙදි පාවිච්චි කරන්නේ ඒ ටික තමයි වැඩි කරන්නේ. return එක මයිද්දී අපි බලනවා mean value එක expected value එක. ඒතකොට ඒකත් depend වෙනවා. ඒකත් අපි calculate කරනවා in detail. ඊට පස්සේ financial intermediaries කියන්නේ important කට්ටියක් investment environment එකේ financial intermediaries කියලා කියන්නේ අර investor කියන්නේ primary investor කියන්නේ මුලින්ම invest කරන මිනිස්සයයි කියන්නේ lender සහ borrower මැද්දේ ඉන්න එක්කෙනා තමයි financial intermediary කියන්නේ. ඒතකොට මේ financial intermediaries වලට තමයි ඉන්නේ banks, finance companies, ඊපස්සේ නැත්තම් ඊට පස්සේ මෙව්ව කට්ටිය mutual funds ඒ වගේ කට්ටිය තමයි financial intermediaries කියලා කියන්නේ. ඊට පස්සේ security markets ආපුවාම security market කියන්නේ අපි invest කරන markets අපි කොහොමද classify කරන්නේ? ඒතර මේක primary and secondary. primary කියලා කියන්නේ investor කෙලින්ම invest කරනවා නම් ඒක primary market. secondary market කියලා කියන්නේ අර direct connection එක නෑ. අපි invest කරන්නේ primary investor ගෙන් පල්ලහැට ඇවිල්ලා වෙන කෙනෙක්ගේ මාර්ගයේ තමයි invest කරන්නේ. ඒක තමයි secondary කියන්නේ. හරියට නිකන් මුලින්ම primary market එක කියලා කියන්නේ අපි කෙලින්ම වාහනයක් ගන්න. secondary market කියලා කියන්නේ පාවිච්චි කරපුවා පස්සේ ගන්න. අන්න ඒ වගේ තමයි. ඉතින් primary සහ secondary market කියන එක financial environment එකටත් එනවා. එතකොට ඒ ටික එහෙම. ඊට පස්සේ money and capital කියලා කියන්නේ money market කියලා කියන්නේ short term instrument තියෙන market එක, capital market කියලා කියන්නේ long term instrument තියෙන market එක. ඊට පස්සේ ඒකෙන් අපි යනවා financial assets වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් මේකේ තියෙනවා financial assets. හිෂාන් අයියේ මේ අය මේ බෝඩ් එක පාවිච්චි කරන්න නැති වෙලාවට පුළුවන් නම් ස්ලයිඩ් එක ෂෙයා කරන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ පොඩ්ඩක් අර මේ රෙකෝඩින්ග් එක බලාගෙන යනකොටත් එකපාරට ළමයින්ට තේරෙන්නේ නැති වෙයි මේ මොකක්ද කියලා. ඒ කියන්නේ අය දිගටම බෝඩ් එක පාවිච්චි කරනවද? පාවිච්චි කරන්නේ නැති වෙලාවට මේ තියරි එක්ස්ප්ලেইন කරනකොට පුළුවන් නම් ස්ලයිඩ් එක චුට්ටක් ෂෙයා කරන්න ලේසි වෙයි කියලා හිතෙනවා. හරි මම නැත්නම් පැටලෙයි වගේ. දැනටමත් හරි thank you. නමස්කාර කරා. හරි අයියේ. මේකේ ඊට පස්සේ දැන් financial assets දැන් මම කියවනේ available financial assets අපිට මේක investment ආකාර දෙකකට යන්න පුළුවන් direct investing සහ indirect investing. તો direct investing කියලා කියන්නේ කෙලින්ම lender සහ borrower. මේ දෙන්න directly meet වෙනවා. හැබැයි indirect investing කියලා කියන්නේ investorට වෙලාව නැහැ invest කරන්න. ඒක නිසා එයා වෙන කෙනෙක්ට බාර දෙනවා. ඒක තමයි මම කිව්වේ mutual fund එකකට බාර දෙනවා. unit trust company එකකට බාර දෙනවා. එතකොට එයා තමයි අර ඉතුරු ටික වැඩ ටික කරන්නේ. මොන වගේ වලටද යන්නේ. ඊට පස්සේ direct investing කරද්දි අපිට යන්න පුළුවන් short term investment වලට, long term investment වලට. ඊට පස්සේ derivative කියලා තියෙනවා. derivatives ඒක මම derivative කියන දේ නිකන්වත් general idea එකවත් දැන්ම පැහැදිලි කරන්නේ නැහැ. මොකද ඒක ගොඩක් කට්ටිය බය වෙන දෙයක්. ඒක නිසා දැන්ම මුකුත් කියන්නේ නැහැ. money market, capital market එක short term, long term කිව්වනේ. එතකොට long term එක fixed income වෙන්න පුළුවන්, equity වෙන්න පුළුවන්. ඒ කියන්නේ share market එක වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් අපි යන interest rate. interest rate කියන එක අපි දන්නවනේ. අපි කාගෙන් හරි borrow කරනවා නම් සහ අපි කාට හරි lend කරනවා නම්
එතනදි පාවිච්චි කරන රේට් එකට තමයි අපි ඉන්ට්‍රස්ට් රේට් එක කියලා කියන්නේ. ඉතින් මේ ඉන්ට්‍රස්ට් රේට් එක විවිධ වෙන්න පුළුවන්. ට්‍රෙෂරි රේට් එක කියලා කියන්නේ ගවර්න්මන්ට් එක බරෝ කරනකොට පාවිච්චි කරන රේට් එක තමයි ට්‍රෙෂරි රේට් එක කියලා කියන්නේ. ලයිබර් කියලා කියන්නේ ලන්ඩන් ඉන්ටර්බැංක් ඔෆර් රේට් එක. ඒතර මේක තමයි ගොඩක් කියන්නේ ඉන්ටර්නැෂනල් බැංක්ස් ඒ කියන්නේ අපි ග්ලෝබල් ස්කේල් එකෙන් ට්‍රාන්සැක්ෂන් වෙනකොට ලෙන්ඩින් සහ බරොවින් වෙනකොට ගොඩක් වෙලාවට යූස් කරන්නේ ලයිබර් තමයි. රෙපෝ රේට් කියලා කියන්නේ මේ රෙපෝ රේට් එක කියලා කියන්නේ අහලා තියෙනවනේ අර පෙති මිලදී ගැනීම සහ පෙති ආපසු ඒ වචන මට දැන් ඒ වචන ඇත්තටම පැටලෙනවා. අපි රෙපෝ සහ රිවර්ස් රෙපෝ කියන්නේ ඒකනේ. ඒකෙන් වෙන්නේ අපි කාට හරි සල්ලි දෙනවා. يعني අපි කාගෙන් හරි සිකියුරිටිස් මිලදී ගන්නවා. ආපහු එයාලටම විකුණනවා කියන පොරොන්දුව මත. ඒක තමයි රෙපෝ කියලා කියන්නේ. ඒකෙදි පාවිච්චි කරන රෙපෝ රේට් එක තමයි රෙපෝ රේට් කියලා කියන්නේ. හැබැයි ජෙනරලි මතක තියාගන්න රෙපෝ රේට් එක ගොඩාක් අඩු රේට් එකක්. මොකද ඒක ඕන වෙලාවක ආපහු දෙන්න පුළුවන් නිසා. ඒ තමයි ඉන්ට්‍රස්ට් රේට්. ඊට පස්සේ දැන් ඉන්ට්‍රස්ට් රේට් කතා කරද්දී අපි මේවා කරන එකක් තමයි මේ නොමිනල් රේට් එකයි රියල් රේට් එකයි කියන්නේ මොකක්ද? ඉතින් අපි මේක බලමු කොහොමද වෙන්නේ කියලා. අපි මේක දැන් එහෙනම් මම ෂෙයා කරන්නේ නතර කරනවා මේ බෝඩ් එකට යන්න ඕන හින්දා. හරියි. හරි. එතකොට මේක නම් එච්චර අමාරු concept එකක් නෙමෙයි. ඔයාලා already දන්නවා වෙන්නත් පුළුවන්. මේකෙදි කියන්නේ අපි දැන් යම්කිසි භාණ්ඩයක් කියන්නේ යම්කිසි භාණ්ඩයක් හෝ යම්කිසි දෙයක් පර්චේස් කරන්න යන ගාණට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන් යම්කිසි කාලයක් පහු වෙනකොට වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපිට දැන් Apple ගෙඩි 4ක් ගන්න පුළුවන් ගාණ නෙමේ තව අවුරුද්දක් ගියාට පස්සේ Apple ගෙඩි 4 ගන්න යන ගාණ. ඒක නේ ඉන්ෆ්ලේෂන් එක කියලා කියන්නේ. එතකොට ඒ නිසා අපි දැන් මෙහෙම කරන්න පුළුවන්. මේ උදාහරණේ මේ ගොඩක් වෙලාවට අපිට දෙන්නේ මම කතා කරද්දි උඩ දෙනවනේ. හරි. මේකේ ගොඩක් වෙලාවට එන්නේ එනකොට මේ උදාහරණ අපි ඕනනම් මේ ස්ලයිඩ් එකේ තියෙන උදාහරණෙම ගමුකෝ. දැන් මේකේ කියනවා cost of living index increase from 100. එතකොට මේක කියන්නේ අපිට දැන් cost of living index එක 121. දැන් තියෙන තත්ත්වය. ඒකෙන් කියන්නේ අපි මෙහෙම උත්තමුකෝ. අපිට යම්කිසි භාණ්ඩ මල්ලක් තියෙනවා. ඒ භාණ්ඩ මල්ල දැන් ගන්න පුළුවන් 121කට. ඊට පස්සේ එයා කියනවා 121කින් දැන් 121යි අවුරුද්දකින් ඒක 124 වෙනවලු. හරිද? පේනවද? මට පේනවද බලන්න. පේනවා. පේනවායි ප්‍රශ්නයක් නෑ. හරිද? 121 124ට වැඩි වෙනවා. එහෙම තියෙද්දි දැන් අපි බලන්න ඕනේ අපිට දැන් මේ 121 හරිද? අපි ගාව දැන් 121ක් තියෙනවා නම් අපිට 121කින් ගන්න පුළුවන් 121 බඩු මල්ල. එහෙනම් 121 එක බඩු මල්ලක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මේ 121 අපි දැන් මිලදී ගන්න නැතුව අපි ඉන්වෙස්ට් කරොත් හරිද? අපි මේක ඉන්වෙස්ට් කරොත් 121 ඉන්වෙස්ට් කරොත් අපිට 107ක පොලියක් හම් වෙනවා. එහෙනම් අපිට අවුරුද්දකින් එන වැලියු එක බලන්න පුළුවන් නේ. 121යි මේම බලන්න. හරිද? එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන වැලියු එක කීයද කියලා. කීයද මෙතන වැලියු එක? මම Excel එකකුත් ඕපන් කර ගන්නවා. 121 වැඩි කිරීම 1.07. උත්තරේ 129.47යි. ඔය ගාන අපිට එනවනේ 129.47. ඊට පස්සේ මේ 129.47 අපිට දැන් අවුරුද්දකින් මේ සල්ලි ටික හම් වෙනවා. ඒ 129.47 අපි මෙතනට පාවිච්චි කරනවා. මෙතන බිඳුව, මෙතන 1. අපි මේ 129.47 බෙදනවා 124. මොකද දැන් බඩු මිල ගිහිල්ලා. එහෙනම් මේ මේ අපේ බාස්කට් එක අපිට ගන්න නම් 124ක් අපිට ස්පෙන්ඩ් කරන්න වෙනවා. ස්පෙන්ඩ් කරන්න වෙනකොට අපිට ගාව තියෙන 129.47 අපි බලනවා මෙතන කීයක්ද අපිට ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි ඒ උත්තරේ ගන්නවා 129.47 බෙදනවා 124. එතකොට අපිට එනවා 1.04.
4යි 1. හරිනේ. එතකොට අපි දැන් බලන්න ඕනේ අපිට කලින් එකක් කියන්නේ එක භාණ්ඩ මිලක් බඩු මල්ලක් ගන්න පුළුවන්කම තිබ්බා. දැන් ඉන්වෙස්ට් කරාට පස්සේ 1.0441 මිලදී ගන්න පුළුවන්. එහෙනම් අපිට ඇත්තටම වෙනස ඇවිල්ලා තියෙනවා එක අඩු කිරීම 1.0444 අඩු කිරීම 1 සමානයි 0.0441. ඒකෙන් අදහස් කරන්නේ 100ට 4.41ක් තමයි ඇත්තටම අපිට ඉන්වෙස්ට්මන්ට් එකකින් ග්‍රෝ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි 129 107ක පොලියක් ගත්තත් අපේ එෆර්ටබිලිටි එක, ඒ කියන්නේ අපිට පර්චේස් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ 100ට 4.41. ඒතර මේක තමයි මෙතනින් මේ පෙන්වන්න හදන්නේ. ඒ කියන්නේ නොමිනල් ඉන්ට්‍රස්ට් එක සහ රියල් ඉන්ට්‍රස්ට් එක අතර වෙනස පෙන්වන්න හදන්නේ කොහොමද? ඒතකොට එහෙම පෙන්නද්දි දැන් බලන්න අපි මේක හදන්න ගත්තේ කොහොමද කියලා. ඇත්තටම මෙතන අපි කරලා තියෙන්නේ මුලින්ම අපි කරනවා මෙතන 129.47 අපි හොයාගන්න ඕනේ. 129.47 අපි හොයාගන්නේ කොහොමද? 121 වැඩි කිරීම 1.7. එහෙනම් 121 කියලා කියන්නේ මොකද්ද? 121 කියලා කියන්නේ දැන් ප්‍රයිස් එක, cost of living index. තියෙනවා. පොඩ්ඩක් වෙනවා නේ. cost of living index එක අපි වැඩි කරනවා 1 plus nominal interest rate. හරිනේ. ඊට පස්සේ අපි දැන් බලන්න ඕනේ මේක අපි හොයාගත්තට පස්සේ මෙතන බෙදන්න ඕන 124යි. එහෙමනේ මේක අරන් තියෙන්නේ. 124න් බෙදන්න නම් අපි කරන්න ඕනේ ඇත්තටම මෙතන මේ 124 හොයාගන්න ඕනේ. මෙතන හරි මට මේ ස්ලයිඩ් එකම බලුවට මෙතන තියෙන ඩෙරිවේෂන් පාර්ට් එකක් නේද? ඒක මේ මෙහෙම කරලා කන්ෆියුස් කරනවට වඩා ඔයාලට දැන් මේ concept එක පැහැදිලිනේ. මම හිතන්නේ කොහොමත් ඔයාලා මේ concept එක දන්නවා. මම මේ derivation part එක කරන්න යන්නේ නැහැ. මොකද derivation part එක කවුරුත් ඉල්ලන්නේ නැති නිසා. අපිට ලේසියෙන්ම කරන්න තියෙන්නේ මෙන්න මේ formula එක හදාගන්න එක විතරයි. ඒකෙදි කරන්න තියෙන්නේ මෙන්න මේ මෙයාලා මේ දීලා තියෙනවානේ 1 plus nominal interest rate divided by 1 plus CCA සමානයි 1 plus real interest rate. හරිද? ඒක එහෙම තියෙද්දි අපිට පුළුවන් මේකෙන් අනිත් ටික සුළු කරගන්න. මේකෙන් ඇත්තටම එන්නේ අන්තිමේ 1 plus nominal interest rate සමානයි 1 plus CCA වැඩි කිරීම 1 plus real interest rate. ඔයාලා මම හිතන්නේ ඔයාලා දන්නවා ඇති මේකට තමයි අපි කියන්නේ Fisher effect එක කියලා. එතකොට මේ Fisher effect එකෙන් කියන්නේ nominal interest rate එකේ combination එකක් වෙනවා inflation එකයි ඊට පස්සේ real interest rate එක. මෙතන තියෙන real interest rate පේන්නේ නැත්නම් ඉතින් ඒ දෙකේ combination එකක් කියලා පෙන්වන්න තමයි ඔය ඇත්තටම තියෙන්නේ. ඒතකොට ඒක ඒ derive කරන්නේ මෙතන මේ slide එකේ බැලුවොත් right hand side එකේ තියෙනවා 1 plus NIR 1 plus CCL කියන මෙන්න මේ formula එක තියෙනවා. මේකෙන් මෙන්න මේ Fisher effect එක. මේකට අපි කියන්නේ Fisher effect එක කියලා. ඔයාලට ඇත්තටම මේ මෙන්න මේ මම මෙතනින් හදාගත්ත මේ ෆෝමියුලා එකෙන් මේක ඩිරයිව් කරගන්න පුළුවන්. ඒක ඔයාලා තනියම try කරලා මේව කරන්න පුළුවන්. මම මෙතන මේ ඒ ඩිරිවේෂන් එකට යන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම එච්චර ඉම්පෝර්ටන්ට් දෙයක් නෙමෙයි. හැබැයි ඒක අර තමන්ගේ self satisfaction එකට ඒ දේ කරන්න පුළුවන්. ඒ නිසායි මම නැවැත්තේ වෙලාවත් අඩු නිසා. එතකොට මේක තමයි Fisher effect එක කියලා කියන්නේ. එතකොට එයාලා කියන්නේ nominal interest rate එකේ impact එක nominal interest rate එක හැදෙන්නේ inflation එකයි real interest rate එකයි දෙකේම එකතුවෙන් කියන එක. එතකොට approximation එකක් විදිහට අපිට real interest rate එක හොයාගන්න පුළුවන් nominal interest rate එකෙන් cost of living එක නැත්නම් inflation rate එක අඩු කරලා. ඊට පස්සේ යද්දී කියලා තියෙනවා. දැන් මේකත් ඇත්තරම
මේක ඇත්තටම ඔයාලට තනියම try කරන්න පුළුවන්. මම ඔයාලට මේ slide එක share කරන්න. මම ඔයාලට මේක මේ කියන්නම්. මම ඔයාලට මේකේ මේ theory එක කියන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. ඔයාලා calculation එක බලන්න මේ කොහොමද මේක කරන්නේ කියලා. මේක ඇත්තටම මහ ලොකු දෙයක් නෙමෙයි. මම share කරන්න. හරි. මේකට ආපුවාම හරිද මේ තියෙන්නේ Fisher equation එක අපිට ආවා. හරිද? මේක කියන්නේ දැන් මේ මෙන්න මේ පල්ලෙහා තියෙන logic එකනේ බලන්න ඕනේ. මෙතන කියනවා if the real interest rate is fairly stable over time and relatively low, the NIR should increase approximately 1 for 1 with changes in the expected inflation rate. එතකොට මේකෙන් කියන්නේ real interest rate එක අපි හිතමුකෝ යාලා කියන real interest rate එක 100ට 2ක් කියලා හිතමුකෝ අඩු ගන්න. real interest rate එක relatively low ලු සහ fairly stable over time. එහෙමනම් NIR should increase approximately 1 for 1 with changes in the expected inflation rate. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ inflation මේ Fisher equation එක පාවිච්චි කරලා හරිද? ඔයාලා කරන්න ඕනේ උදාහරණයක් විදියට 100ට 2 real interest rate එක තියාගෙන හරිද? inflation rate එක හිතන්නකෝ 5ක් වගේ 105ක් වගේ දාලා nominal interest rate එක calculate කරනවා formula එකේ. ඊට පස්සේ ඔයාලා try කරන්න real interest rate එක 102ම තියෙනකොට inflation එක 106ට වැඩි වුණොත් nominal interest rate එක 100ට 1කින් ඒ කියන්නේ මේ 1% එකකින් වැඩි වෙනවද කියන්නේ. ඒක තමයි මෙතනින් කියන්නේ. If the real interest rate is fairly stable over time and relatively low, the NIR should increase approximately for 1 changes in the expected inflation rate. Inflation rate එකේ වැඩි වෙන ප්‍රමාණයෙන්ම nominal interest rate එකේ approximately වැඩි වෙන්න ඕන කියලා කියන්නේ. ඉතින් ඒක වෙනවද කියලා ඔයාලා try කරලා බලන්න. ඔයාලා study කරන්න. ඊට පස්සේ අපි යනකොට දැන් ආයේ තියෙන interest rate අපි use කරන විදිය. අර තිබ්බ interest rate practically අපි decide කරන විදිය. මෙතන තියෙන interest rate එක අපි යම් කිසි හිතන්නකෝ ඒක treasury rate එකක් නැත්නම් LIBOR rate එකක් නැත්නම් repo rate එකක් මොන rate එක වුණත් අපි යොදාගත්ත rate එක අපේ analyst වලට කොහොමද පාවිච්චි කරන්න කියන එක තමයි මෙතන මේ තියෙන්නේ. ඒතකොට ඒක අපිට පුළුවන් පාවිච්චි කරන්න compound rate එකක් විදියට. ඒ කියන්නේ future value එකක් හොයාගන්න විදියට. ඊට පස්සේ compound m times a year. දැන් මුලින් පාවිච්චි කරන්නේ නිකම්ම annually දාලා. ඊළඟ compound m times a year කියලා කියන්නේ compound වෙන එක වෙන්න පුළුවන් monthly නැත්නම් quarterly නැත්නම් semi annually. දැන් ඔය ඔයාලට compounding frequency එකත් එක්ක දාන සෙල්ලම් කියන්නේ discount එකක් හරි compound එකක් හරි දාන ඒ කියන්නේ frequency එකත් එක්ක දාන සෙල්ලම් සේරම financial maths වල තිබ්බා. ඉතින් මේවා එච්චර කියන දේවල් නෙමෙයි. ඒ continuous compounding කියලා කියන්නේ අපි හැමතිස්සෙම compound වෙනවා කියලා අරගෙන exponential විදිහට තමයි ඒක use කරන්නේ. ඊට පස්සේ discount rate එක කියලා කියන්නේ අනිත් පැත්ත. අපි යම් කිසි percent value එකක් හොයද්දි පාවිච්චි කරන එක තමයි discount rate. opportunity cost of money කියලා කියන්නේ අපිට යම් කිසි සල්ලි ප්‍රමාණයක් අපෙන් යනවා නම් ඒ කියන්නේ අපි ඒක අපි ගාව තියාගන්න කියන්නේ අපි දාලා යම් කිසි safe investment එකක invest කරන්න නැතුව වෙන තැනකට මාරු කරනවා නම් එතනින් loss වෙන එකට තමයි අපි opportunity cost එක කියලා ගන්න. ඒතකොට සමහර ලාවට අපිට හිතන්නකො අපිට safe දෙයක් තමයි FD එක දාලා තියෙන invest කරන එක. එහෙම දාන්න නැතුව අපි ඒක share market එකේ දානවා නම් අපිට ඒක opportunity cost එකක්. ඒතකොට අපි මේ rate එක පාවිච්චි කරන opportunity cost එකක් විදියට. ඊට පස්සේ මේ rate එක අපිට පාවිච්චි කරන්න පුළුවන් expected required rate නැත්නම් required rate of interest rate කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔය interest rate පාවිච්චි කරන විදි කිහිපයක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේක. දැන් මේක අපි හැමෝම හරියට ඉගෙන ගන්නවා මේ zero bond කතාව. නැත්නම් මොකද්ද? අපි කියන අනිත් එක මොකද්ද? zero bond නැත්නම් අනිත් වචන මතක නෑ මට. කොහොම හරි මෙන්න මේ මෙව්ව එකෙන් අපි ඇත්තටම බලන්න ඕනේ ස්පොට් රේට් හදන හැටි තමයි අද ගන්න. ඒතකොට මේ පාඩමේ වැඩිපුරම තියෙන්නේ ස්පොට් රේට් සහ ෆෝවර්ඩ් රේට්. ඒතකොට ඕකකින් සම්පූර්ණ ගාණක් එන්න පුළුවන්. සහ ස්පොට් රේට් ෆෝවර්ඩ් රේට් අපිට හැමතැනම යූස් කරන්න එන නිසා. එතකොට අපි මේකේ බලන්න ඕනේ දැන් මේකෙන් කියන්නේ
ස්පොට් රේට් එක කියලා කියන්නේ අපි අද ඉඳලා හරිද යම්කිසි පීරියඩ් එකකට ඉන්වෙස්ට් කරනවා නම් ඒ අතරමැද්දේ කිසිම පේමන්ට් එකක් නැත්තම් ඒ පීරියඩ් එකට ගන්න රේට් එක තමයි අපි ස්පොට් රේට් කියලා කියන්නේ. හරිද? එතකොට උදාහරණයක් විදියට හොඳම දේ තමයි zero coupon bond එක රේට් එක තමයි අපිට කිසිම බයක් නැතුව zero coupon රේට් එක නැත්තම් pure discount bond එක රේට් එක කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ස්පොට් රේට් එක කියලා ගන්න පුළුවන්. හේතුව ඒකේ අතරමැද ඉන්ට්‍රස්ට් පේමන්ට් මුකුත් නැහැ. අපි අද ඉන්වෙස්ට් කරොත් අපිට මැචියුරිටි එකේදී ෆේස් වැලියු එක හම්බ වෙනවා. එච්චරයි. ඒ වගේ තමයි අපි ස්පොට් රේට් කියලා කියන්නේ. අපි එහෙනම් අපි බලමු දැන් මේක. දැන් මේකේ කියනවා බොන්ඩ් A එකේ. හරිද? බොන්ඩ් A එකේ ආයින්න මම අප මේකට යන්න. දැන් මේකේ අපි ගත්තොත් හරිනේ දැන් මේක ඔයාලා බලන්න. දැන් මුලින්ම කියනවා 1 year pure discount bond. ඒතර 1 year pure discount bond එකේ රේට් එක අපි හොයාගන්නේ කොහොමද? අපි දන්නවා මැචියුරිටි එකේදී මේකේ ෆේස් වැලියු එක 1000යි. 1000යි නම් අපිට දෙලින්ම 1 year spot rate එක හොයාගන්න පුළුවන් ලේසියෙන්. හොයාගන්නේ කොහොමද? අපි දන්නවා 934යි 58 සමානයි 1000 බෙදීම 1 spot rate. ඒතර මේකෙන් අපිට spot rate එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා දැන් මේකේ දෙවෙනි එකත් ඒ වගේම දෙයක්. ඒකත් pure discount bond එකක්. එහෙනම් අපිට 2 year spot rate එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ඔයාලා මතක තියාගන්න ඕනේ. දැන් මේ spot rate එක මෙතන අපිට එන spot rate එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දක period එකකට විතරයි. අවුරුද්දක period එක අතරමැද්දේ කිසිම payment එකක් නැත්නම් ගන්න point එකේ සහ ඉවර වෙන point එකේ විතරයි නම් transaction දෙක වෙන්නේ. එහෙනම් අපි invest කරන එකයි සහ mature එක විතරයි නම් තියෙන්නේ. ඒ වගේ transaction එකකට ගැලපෙන rate එක තමයි spot rate එක කියලා කියන්නේ. එතකොට in theory එකට අනුව එහෙම තියෙන්න පුළුවන් එක rate එකක් විතරයි at the moment. එහෙනම් අපි මොනම transaction එකකට ගියලා අපි ඒක invest සල්ලි දීලා සල්ලි ආපහු ගන්න අවුරුද්දකින් නම් අතරමැද්ද කිසිම පොලියක් නැත්තම් maturity එකේදී විතරයි නම් හම්බෙන්නේ. ඒ වගේ transaction වලට අපි පාවිච්චි කරන්න ඕනේ 1 year spot rate එක. ඒතකොට ඒක තමයි මෙතනින් එන්නේ. ඒතකොට මේ rate එක කීයද කියලා බලන්න. දැන් එහෙම ගත්තොත් 934යි 58යි 7ක් නේද? 7යි. ඊට පස්සේ දැන් යන්නේ ඊළඟ විදියට. ඊළඟට ගියාම අපි දන්නවා ඒකෙත් කියන්නේ pure discount bond එකක්. එහෙනම් කිසිම බයක් නැහැ. මේ තමයි මේකෙන් එන rate එක තමයි අපිට එන්නේ 2 year spot rate එක. කියන්නේ අවුරුදු දෙකක කාලයක් පුරාවට අතරමැද්ද කිසිම payment එකක් නැත්නම් ඒ වගේ transaction එක පාවිච්චි කරන rate එක තමයි අපි 2 year spot rate කියලා කියන්නේ. එතකොට ආයෙ දා ගන්නවා 857යි 24යි 1000යි මෙතන අපි දැන් දා ගන්නවා 2 year spot rate එක. හැබැයි ඒක අපි discount කරන්න ඕන අවුරුදු දෙකකට. හරිද? හැමතිස්සෙම අපි interest rate එකක් කියන්නේ annual rate එකක්. ඒකේ frequency එක අනුව තමයි අපි හදාගන්නේ. ඒතකොට annual rate එක මේ තියෙන spot rate එක අවුරුදු දෙකක period එක පුරාවට අපි බරෝ කියන අපි lend කරද්දි සහ ආපහු maturity සල්ලි ගද්දි අතර මැද්දේ මුකුත් payment නැත්නම් අන්න ඒ වගේ transaction එකකට අපි පාවිච්චි කරන්නේ 2 year spot rate එක. ඒ rate එක කීයද කියලා තමයි අපි දැන් හදාගන්නේ.
එහෙම හදාගද්දි අපි බලමු මේකට එන්නේ කීයද කියලා. ඒකට එන්නේ 1000 බෙදනවා 857.34යි අඩු කරනවා එකකින්. සෝරි. අනේ එකකින් අඩු කළා දැන්. මේකම කරලා මේක ගන්න ඕන වර්ගමූලය. සියයට 8යි. එහෙම ගත්තට පස්සේ දැන් හරි. දැන් වැඩේ හරි. එහෙම ආවට පස්සේ දැන් මේ දෙක හරි. දැන් අපි ගාව තියෙනවා කිසිම බයක් නැතුව 1 year spot rate එක 107යි 2 year spot rate එක 108යි. දැන් එන්න ඕනේ කූපන් බොන්ඩ් එකකදී මොකද්ද මේ කතාව? හරි දැන් මේකෙදි දැන් මේ තව එකක් කියලා තියෙනවා 2 year coupon bond එකක්ලු 50 rupees per year price එක මෙච්චරයි කියලා. හරිද? දැන් මේකේ අපිට ඕන නම් ටෙස්ට් කරන්න පුළුවන් මේ price එක හරිද කියලා. කොහොමද දන්නවද? දැන් මේ bond එකේ අපි දන්නවා බිඳුව තැනදී අපි ඉන්වෙස්ට් කරනවා. price එක කීයද? 946.93. ඊට පස්සේ එක අවුරුද්දකින් අපිට හම් වෙනවා 50. තව අවුරුද්දකින් හම් වෙනවා 1050ක් මැචුරිටි එකයි කූපන් වැලියු කූපන් එකයි දෙකම. හරිනේ. ඊට පස්සේ මෙතනදී අපි මේ ප්‍රයිස් එක එනවද කියලා බලන්න ඩිස්කවුන්ට් කරද්දී අපිට මේ විස්තර දෙන්නේ නැතුව අපිට කිව්වොත් මේ බොන්ඩ් එකේ ප්‍රයිස් එක කීයද කියලා හොයන්න කියලා ස්පොට් ප්‍රයිසස් පාවිච්චි කරලා අපිට පුළුවන් මෙහෙම කරන්න. අපිට පුළුවන් කරන්න මේ පළවෙනි පේමන්ට් එක කන්සිඩර් කරන්න වෙනම පේමන්ට් එකක් විදියට. ඒතකොට මේක අතරමැද්ද වෙන කිසිම පේමන්ට් එකක් නැහැ. මේ 1050 මේකෙන් ඉන්ඩිපෙන්ඩන්ට් විදියට අපිට කන්සිඩර් කරන්න පුළුවන්. ඒකත් වෙනම අතරමැද්දේ මුකුත් නැති එකක් කියලා. එතකොට අපිට පුළුවන් මේක ඩිස්කවුන්ට් කරන්න 1 year spot rate එකෙන් මේක ඩිස්කවුන්ට් කරන්න 2 year spot rate එකෙන් අවුරුදු දෙකකට. එහෙම කරද්දී අපි ප්‍රයිස් එක හොයා ගන්නවා 50 බෙදීම 1 107යි අවුරුද්දයි ඩිස්කවුන්ට් කරන්නේ. ඒක එකතු කරනවා 1050. ඒකදී අපි පාවිච්චි කරනවා 1 8% 102. හරිද? බලන්න මේ 946.93යි. හරිද? එතකොට අර ස්පොට් රේට් හැමතැනටම එකයි කියන දේ ඔප්පු වෙනවා. ඒකෙන් කියන්නේ මේක සිංගල් පේමන්ට් එකක් අතරමැද මුකුත් නැහැ. එහෙනම් ඒක ඩිස්කවුන්ට් කරන්න ඕනේ 1 year spot rate එක. දැන් අපි මේක වෙනම ඩිස්කවුන්ට් කරලා ඉවරනේ. එහෙනම් මේක අපිට තනියම වෙනම සිංගල් එකක් විදිහට සිංගල් එකක් විදිහට කන්සිඩර් කරන්න පුළුවන්. ඒක අවුරුදු දෙකක ස්පොට් රේට් එකෙන් ඩිස්කවුන්ට් කරලා අවුරුදු දෙකකට. එතකොට මෙන්න මේ ප්‍රයිස් එක එනවා. එතකොට ඒක තමයි මෙතන පෙන්වන්න හදන්නේ ස්පොට් රේට් කොහොමද අපි පාවිච්චි කරන්නේ කියන එක. දැන් ගොඩක් වෙලාවට අපිට දෙන්නේ අපිට 1 year pure discount bond එකක් දෙනවා 2 year pure discount 2 year coupon bond එකක් දීලා ඒකෙන් අපිට 2 year spot rate එක හොයාගන්න. දැන් එහෙම කිව්වනම් අපිට අර 2 year pure discount bond කියලා දීලා තියෙන ගාණ වැඩක් නැහැ. ඒක ඕනේ නැහැ. අපිට පුළුවන් මෙතන 946.93 දාලා මෙතන අගය දන්නේ නැති විදිහට 2 year spot rate එක හොයාගන්න. ගොඩක් වෙලාවට එහෙම තමයි දෙන්නේ. ඒ ටික තේරුණා කියලා හිතනවා. ස්පොට් රේට් එක කියන්නේ ඒ කතාව. ස්පොට් රේට් එක අපි පාවිච්චි කරන්නේ අතරමැද පේමන්ට් මුකුත් නැහැ කියලා හිතන වෙලාවක ඒ වගේ පීරියඩ් එකකට පාවිච්චි කරන රේට් එක තමයි ස්පොට් රේට් කියලා කියන්නේ. දැන් මේ කූපන් බොන්ඩ් එකේ අතරමැද පේමන්ට් තියෙනවානේ. එතකොට අපි කරන්නේ මේ අතරමැද පේමන්ට් ටික වෙන වෙනම ඉන්ඩිවිජුවලි ඩිස්කවුන්ට් කරනවා. එතකොට මේක 1 year spot rate එකකින් මේක 2 year spot rate එකකින්. ඊට පස්සේ මේ YTM calculate කරන්න කියලා තියෙනවා. YTM එක calculate කරද්දී මෙතනදී අපිට YTM එකේදී spot rate කතාව නැහැ. YTM එකෙන් අදහස් කරන්නේ අපි යම්කිසි investment එකක් maturity එක වෙනකන් තියන් හිටියොත් ඒ තියාගත්ත period එකට annually කොච්චර return එකක් හම් වෙනවද කියන එක තමයි YTM කියලා කියන්නේ. ඒතර YTM තියෙනකොට
අපිට මෙහෙම එක එක පීරියඩ් වලට වෙන වෙනම රිටර්න් අදාළ නැහැ. එතකොට YTM කියන කතාවේදී අපි YTM නම් පාවිච්චි කරන්නේ මෙතන එන රේට් එකයි මෙතන එන රේට් එකයි සමාන වෙන්න ඕනේ. ඒක තමයි YTM කියලා කියන්නේ. අපේ ඉන්වෙස්ට්මන්ට් එක. දැන් එතකොට මේකේ ප්‍රශ්නේ ඉන්නේ මොනවාද? කූපන් බොන්ඩ් වලට විතරයි. මොකද පේමන්ට් ටයිප් දෙකක් තියෙනවානේ. PO ඩිස්කවුන්ට් බොන්ඩ් එක ස්පොට් රේට් එකයි YTM එකයි වෙනසක් නැහැ. මම කියපු තේරෙනවා. ඒ කියන්නේ PO ඩිස්කවුන්ට් එකේ අපි සාමාන්‍ය සිංගල් ඩිස්කවුන්ට් ප්‍රොසෙස් එක ගන්න තියෙන්නේ. එතකොට පීරියඩ් එකකින් ඩිස්කවුන්ට් කරද්දී. එතකොට ඒකේන රේට් එක අපිට ස්පොට් රේට් එක කියන්නත් පුළුවන්. YTM කියලා කියන්නත් පුළුවන්. හැබැයි කූපන් බොන්ඩ් එක YTM එකයි කියන්නේ YTM එක වෙනස් වෙන්නේ නැහැ අවුරුද්දෙන් අවුරුද්දට. ඒක සේම් රේට් එක. ඒතකොට මේ රේට් එක ඔයාලට ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ් දාලා හොයාගන්න පුළුවන්. හැබැයි ස්පොට් රේට් කියන එක පීරියඩ් එකෙන් පීරියඩ් එකට වෙනස් වෙනවා. එතකොට අපිට මෙතන ස්පොට් රේට් මෙතඩ් එකට යනවා නම් අපිට පාවිච්චි කරන්න වෙන්නේ 1 year ස්පොට් රේට් එක මෙතන 2 year ස්පොට් රේට් එක මෙතන. YTM යනවා නම් මේ දෙකම එක සමාන වෙන්න ඕනේ. ඒ ටික තමයි ඔතන තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකට ගියාම YTM එක ඔයාලා හැමෝම දන්න දෙයක් YTM කියන්නේ මොකක්ද කියලා. ඒතර කූපන් බොන්ඩ් එකක YTM එක කියලා කියන්නේ ඇනුවලි ඒ ගාණ වෙනස් වෙන්නේ නැහැ මම අර කිව්වා වගේ. එතකොට YTM වෙනස් වෙන්න බොන්ඩ් එකක ප්‍රයිස් එක වෙනස් වෙනවා. එතකොට මෙතන ඔයාලා මතක තියාගන්න මෙතන තියෙන සිම්පල් concept එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා දැන් හිතන්නකෝ YTM පාවිච්චි කරලා ප්‍රයිස් එක හොයා ගන්නවා කියලා. මේ ප්‍රයිස් එක හරි වෙන්න වැඩිපුර chance එකක් තියනවද නැද්ද කියලා ඔයාලට නිකම්ම බලපු ගමන් කියන්න පුළුවන්. ඒක කියන්නේ දැන් අපි මේක ඔයාලා rule of thumb විදියට ලියා ගන්නත් පුළුවන්. ඒක ඉස්සරහට හම්බෙයි. එතකොට ඒක කියන්නේ අපි දැන් කූපන් බොන්ඩ් එකක ගෙවන කූපන් රේට් එකක් තියෙනවනේ. දැන් කලින් ගානේ නම් අවුරුද්දට 50යි කියන්නේ 105යි. හරිද? ඒ වගේ දැන් මේකේ කූපන් බොන්ඩ් එක 108යිනේ. හරිද? ඊට පස්සේ YTM එක දැන් එක එක වෙනස් වෙන අගයන් දීලා තියෙනවා. ඒතකොට මේක කියන්නේ YTM එතකොට අපි බලන්න අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් YTM කියන්නේ අපි මේ ඉන්වෙස්ට්මන්ට් එකෙන් එක්ස්පෙක්ට් කරන රිටර්න් එක. ඒකනේ අපි ඩිස්කවුන්ට් කරන්න පාවිච්චි කරන්නේ ඇනුවලි. එතකොට YTM රේට් එක yield to maturity රේට් එක yield එක කූපන් රේට් එකට වඩා අඩුයි නම් ඒකෙන් අදහස් කරන්නේ ඒ කියන්නේ අපි එක්ස්පෙක්ට් කරන රේට් එකට වඩා කූපන් රේට් එක අඩුයි නම් එයාලා අපිට දෙන්නේ අපි ඉල්ලන ගානට වඩා අඩුයි. එහෙනම් අපි එයාලට 1000ම දෙන්නේ නැහැ. කියන්නේ face value එක 1000යිනේ. එහෙනම් අපි කරන්නේ අපි ඊට වඩා අඩුවෙන් ගන්න. ඒක ඔයාලට බලන්න පුළුවන් මෙතන. දැන් බලන්න කූපන් රේට් එකයි yield to maturity රේට් එකයි සමාන වුණාම 108 සමාන වුණාම ප්‍රයිස් එක 1000යි. මොකද අපි ඉල්ලන ගාන උන් දෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රයිස් එක face value එකට සමානයි. හැබැයි අපි 9.6ක් ඉල්ලනකොට උන් දෙන්නේ 108යි නිසා එහෙනම් හරියන්නේ නැහැ පුතේ. අපි ඉල්ලන ගානට වඩා උඹලා අඩුවෙන් දෙන්නේ. එහෙනම් අපි ඩිස්කවුන්ට් කරලා ගන්නකොට අඩු ප්‍රයිස් එකක් තමයි මුලින් දෙන්නේ. එතකොට අපිට කාලයත් එක්ක face value එකට එනකොට අපිට ඕන ගාන එකතු වෙලා එනවා. 1000 වෙන්නේ. ඒක තමයි පල්ලෙහාට යනකොට තියෙන්නේ. එතකොට අර rule of thumb එකක් විදිහට තියාගන්න පුළුවන් yield to maturity එක. yield to maturity එක කූපන් රේට් එකට වඩා වැඩි නම් ඒකෙන් අදහස් කරන්නේ උන් අපි ඉල්ලන තරම් දෙන්නේ නැහැ. එහෙනම් අපි දෙන්නේ අඩු ප්‍රයිස් එක. ඒකේ අනිත් පැත්තම තියෙනවා. අපි ඉල්ලන ගානට වඩා වැඩිපුර උන් දෙනවා නම් ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ අපි ඉල්ලන ගාන මේ ගාන උන් අපිට ඊට වඩා දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ එහෙනම් අපි පොඩි වැඩි ගානක් උන්ට දෙන්න ඕන මුලදී හරියට නිකන් අපි වැඩි ගානක් දීලා ඒ ගාන උන් කපාගෙන අන්තිමේ 1000ක් දෙනවා වගේ මොකද මැද්දේ උන් අපිට වැඩිපුර දෙන නිසා ඒ නිසා ඒ දීදිර මතක තියාගන්න yield to maturity එක වැඩි නම් කූපරේටර් අපි ඉල්ලන ගණන් උන් දෙන්නේ නැහැ ඒක නිසා අඩු ගානට ගන්නෙ අනිත් පැත්තෙනොත් yield to maturity එක අඩුයි නම් කූපන් රේට් එකට වඩා ඒ කියන්නේ අපි ඉල්ලනට වඩා වැඩියෙන් උන් දෙනවා. එහෙනම් ප්‍රයිස් එක වැඩි. ඕක තමයි රිලේෂන්ෂිප් එක. බොන්ඩ් එක. ඊට පස්සේ ආයෙ මෙතන තියෙන අර ස්පොට් රේට් කතාව. එතකොට දැන් මේක කියනවා ස්පොට් රේට් එක කියලා කියන්නේ ඒකනේ. අර
මේ කියන්නේ මේ a zero rate or spot rate for maturity T is the rate of interest earned on an investment that provides a payoff only at time T. අපි අද සල්ලි දුන්නා නම් අපිට ආයෙ සල්ලි හම්බෙන්නේ maturity එකේදී විතරයි. එහෙනම් ඒ වගේ investment එකකට, ඒ වගේ transaction එකකට පාවිච්චි කරන්න ඕනේ අපි spot rate එක ඒ time period එකට දාලා. ඊට පස්සේ YTM on a pure discount bond can be regarded as the interest rate associated with the spot contract. හරිනේ. pure discount bond එකේ අතරමැද්දේ මුකුත් නැහැ. එහෙනම් ඒ වගේ investment එකකට අපිට පාවිච්චි කරන එන YTM එක spot rate කියලා අපිට ගන්න පුළුවන්. දැන් අර කලින් example එකේ 107යි 108යි ආවා. ඊට පස්සේ අපිට ඕන නම් අර දෙවෙනි කෑල්ල දුන්න නැති වුණත් අපිට 108 හොයාගන්න තිබ්බා. කියන්නේ spot rate එක හොයාගන්න තිබ්බා. අර මම කියපු විදියට බෝඩ් එකේ දාපු විදියට. එතකොට එහෙම හොයාගන්න එකට තමයි අපි මේ කියන්නේ bootstrap procedure කියන එක. හරිනේ. අපි ඒතකොට ඒ ටික දැන් already කරා. ඊට පස්සේ දැන් අපි කලින් කතා කරේ discrete compounding. ඒ කියන්නේ frequency එක අපි දන්නවා. අපි annually තමයි ගත්තේ. දැන් ඉස්සරහට දිගටම සම්පූර්ණ හැම ගාණක්ම ඉස්සරහට හේතුව කියන්නේ මම හිතන්නේ more appropriate කියලා හිතන්නේ continuous compounding. ඒක නිසා අපි හැමතිස්සම continuous compounding තමයි ගන්න. continuous compounding කියලා කියන්නේ අපි investment frequency එක දන්නේ නැහැ. ඒක හැමතිස්සම infinite number of time මේ compound වෙනවා කියලා තමයි හිතන්නේ. එතකොට එහෙම එක ඒ විදිහට පාවිච්චි කරද්දී අපි මේ E එක තමයි ගන්න exponential ගන්න. එතකොට මේ ඒවා ඉතින් financial maths වල ඔයාලා කරානේ. ඒ නිසා ඔයාලා දන්නවා කොහොමද continuous compounding වෙනකොට future value හරි present value හරි ගන්න. ඒතර මේක කියනවා suppose a 5 year zero rate with continuous compounding is 15 per annum. This means that 100 if invested for 5 years close to මේ තියෙන 100 price එක කියන 100 දැන් අපි borrow කර කියන්නේ අපි lend කරොත් අවුරුදු 5ක zero rate එකක් යටතේ අපිට 217.7ක් හම්බ වෙනවා අවුරුදු 5ක් අවසානයේ 115 යටතේ. ඒක තමයි උතන තියෙන්නේ. ওই ටික අපි කරා. කියන්නේ මේ ටික ඔයාලට දැන් කරන්න තියෙන්නේ අර continuous compounding. දැන් මම අර කලින් කරේ discrete නේ. continuous compounding method එකට දාලා වෙනසක් නැහැ. formula එකට දාන්න තියෙන්නේ. දාලා හදා ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ කරද්දී දැන් මෙතන තියෙනවා continuous compounding bond pricing. දැන් මේක කියලා තියෙන්නේ අපි continuous compounding පාවිච්චි කරලා හැම maturity එකටම zero හරි spot rate එක දෙකම එක වචනේ spot rate එක අපි හොයාගන්න. ඒ spot rate එක හොයාගෙන අපිට පුළුවන් හැම new එකටම පාවිච්චි කරන්න. දැන් මේකේ මම ඔයාලට මේ board එකේ පෙන්නන්න. ඔයාලත් මේ slide එක open කරන් ඉන්න. ඔය නැත්තම් යම් ඒ බොහෝ දුරට කියන්න දෙයක් නැහැ මම slide එක. හරි මේකේ ඇත්තටම මට කියන්න ඕනේ මම mouse cursor එකෙන් පෙන්නන්න. දැන් මේකේ example එකේ කියන්නේ 2 year bond with the principal of 100 rupees. කියන්නේ face value එක 100යි 6% coupon. ඒ කියන්නේ annual percentage එක 6%. හැබැයි coupon යාලා pay කරන්නේ semi annual. එහෙනම් 3% ගෙවනවා semi annual. එතකොට මේකෙන් කියන්නේ දැන් අපිට මේක coupon bond එකක් නේ. එතකොට අපිට මේකේ payment හම්බ වෙනවා මාස 6න් 6ට. මුල් මාස 6 හම්බ වෙනවා ඊට පස්සේ අවුරුද්දෙන් හම්බ වෙනවා අවුරුදු එකමාරෙන් හම්බ වෙනවා අවුරුදු දෙකකින් හම්බ වෙනවා. මොකද maturity එක අවුරුදු දෙකක්. එහෙනම් අපිට මේක අර bootstrap procedure ඒ කියන්නේ spot rate පාවිච්චි කරලා price එක හොයාගන්න ඕනේ නම් අපිට මේ transaction හතරටම අදාළ spot rate එක හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මාස 6ක spot rate එක කීයද? 5%. අවුරුද්දක spot rate එක කීයද? 6.8යි. අවුරුදු එකමාරක spot rate එක කීයද? 6.4. අවුරුදු දෙකක spot rate එක කීයද? 6.8යි. එහෙනම් අවුරුදු මාස 6කින් අපිට රුපියල් 3ක කූපන් එකක් හම්බ වෙනවා. ඒක අපි ඩිස්කවුන්ට් කරන්න ඕන 100% කියන ස්පොට් රේට් එක. හැබැයි 0.5. මොකද මාස 6යිනේ පීරියඩ් එක. ඊට පස්සේ ආයේ අවුරුද්දක කූපන් එක ඩිස්කවුන්ට් කරන්න ඕන 5.8යි. එතකොට අපි පාවිච්චි කරන්නේ අවුරුද්දක පීරියඩ් එක. ඒක හරි. ඊට පස්සේ ආයේ මෙතනටත් එනවා. අවුරුදු 1කමාරයි 6.4යි අවුරුදු 1කමාරයි. ඊට අවුරුදු 2කින් කූපන් එක ප්ලස් face value එක හම්බ වෙනවා 103ක්.
ඒක ඩිස්කවුන්ට් කරනවා 6.8යි අවුරුදු දෙකකට. ඔය සේරම එකතු කරපුවාම තමයි අපිට ප්‍රයිස් එක එන්නේ. එතකොට බොන්ඩ් වැලියු එක අපිට හොයාගන්න පුළුවන් ස්පොට් රේට් පාවිච්චි කරලා. ඒතකොට අර ඔයාලගේ ඔළුවේ තියෙන ඕනේ ස්පොට් රේට් එකක් කියන්නේ මොකක්ද? අතරමැදි පේමන්ට් එකක් නැති මැචියුරිටි එකේදී විතරක් පේමන්ට් එක තියෙන ඒ වගේ ට්‍රාන්සැක්ෂන් එකකට ඒ අදාළ පීරියඩ් එකට පාවිච්චි කරන රේට් එක තමයි ස්පොට් රේට් කියලා කියන්නේ. ඊට පස්සේ බොන්ඩ් ඊල්ඩ් කියලා එකක් තියෙනවා. දැන් මේකේ බොන්ඩ් ඊල්ඩ් කියලා කියන්නේ අර YTM තමයි. ඒ කියන්නේ මේ විදිහට බලපුවාම මේකේ y කියන රේට් එක සමාන වෙන්න ඕන. දැන් මේක නම් සුළු කරන්න ලේසි නෑ. මං හිතන්නේ මට වුණත් ඒ දවස්වල පුළුවන් වුණාද කියලා මට නම් මතක නෑ. මේ ගොඩ මම නම් ඉතින් කරන්නේ ඉතින් කැල්ලේ ගහන එක තමයි. මේක ඉතින් අර මේ වෙන විදියක් නම් මට කියන්න තේරෙන්නේ නෑ. මම සෑහෙන කම්ප්ලිකේෂන් තියෙනවා. මොකද ප්ලස් තියෙන හින්දා මැද්දේ. ඒකේ තියෙන ජෙනරල් අයිඩියා එක තමයි 98.39 නේ ප්‍රයිස් එක. එහෙනම් අපි ඒක හොයාගත්තේ මෙන්න මේ ස්පොට් රේට් පාවිච්චි කරලා. කියන්නේ එයාලා අපිට දීලා තියෙනවා එක එක රේට්ස්. ඒක මොකද දන්නවද? දැන් හිතන්නකෝ. ඒකෙන් අදහස් කරන්නේ අපිට දැන් මේ ගාණ විස්තර දීලා තියෙන්නේ මැචුරිටි එක 100යි, කූපන් එක 106යි, සෙමි ඇනුවල්. ওই ටික විතරයි. මේ රේට් එක මම කියවනේ මේ පීරියඩ් වලට කන්ටිනියස් කම්පවුන්ඩින් යටතේ වෙනස් වෙන්න බෑ. එහෙනම් අපිට කොහෙන් හරි මේ රේට් එක හොයාගන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ ඒ රේට් එක ඇප්ලයි කරලා අපිට පුළුවන් ප්‍රයිස් එක හොයාගන්න. එහෙම හොයාගත්තට පස්සේ අපිට පුළුවන් YTM හොයාගන්න. YTM කියලා කියන්නේ ඒ අපි කියන්නේ අපි ඉන්වෙස්ට් කරපු පීරියඩ් එක පුරාවට අපිට හම්බෙන මොනවාද කොන්ස්ටන්ට් රේට් එක. ඒක අවුරුදු පීරියඩ් එකත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි අපි YTM කියලා කියන්නේ. ඒතර මේ වගේ ෆෝමියුලා එකකට දාගත්තා කැල් එකේ ගහ ගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ පායිල්ඩ් එක. මම දැන් අර කලින් කතාවක් කිව්වේ අපි එක්ස්පෙක්ට් කරන රේට් එකයි හරිද? එක්ස්පෙක්ට් කරන රේට් එකයි කූපන් එකයි සමාන නම් හරිද? කූපන් එකයි සමාන නම් අපේ අනිවාර්යෙන් ෆේස් වැලියු එකයි ප්‍රයිස් එකයි සමාන වෙනවා. මම ඔන්න ඒක ඔයාලට පෙන්නන්න. මම මෙතන කිව්වේ මේ. මෙතන කිව්වේ දැන් ෆේස් වැලියු එක 1000යිනේ. අපිට දෙන කූපන් එක 108යි. YTM එකත් 108 වෙන දාට ප්‍රයිස් එක 1000යි. ඒ තමයි අපි බොන්ඩ් එක පා බොන්ඩ් එකක් කියලා කියන්නේ. හරිද? එතකොට එහෙම තියෙනකොට මෙතන මේ තියෙන concept එක තමයි දැන් මේ තියෙන ස්පොට් රේට් වලින් පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ කියන්නේ අපෙන් අහනවා පා yield එක මොකක්ද කියලා. පා yield is the coupon rate that causes the one price to equal its par value. දැන් මේ වගේ ගානකදී අපිට කූපන් රේට් එක දෙන්නේ නැහැ. හරිද? අපිට කූපන් රේට් එක දෙන්නේ නැත්තේ එයාලා අපිට මේ ගාන හදන්න කියන්නේ ස්පොට් රේට් පාවිච්චි කරලා. ඒකෙන් කියන්න හදන්නේ දැන් අපි දන්නවා මාස කීයද? මාස 6කින් හම් වෙන ඒ කියන්නේ මාස 6කින් තමයි එයාලා අපිට කූපන් ගෙවන්නේ. ඒක අපිට ඩිස්කවුන්ට් කරන්න පුළුවන් ස්පොට් රේට් පාවිච්චි කරලා. ඊට පස්සේ මේක කරන්නේ අවුරුද්දකින්. අවුරුද්දකින් කියන එක අපිට කියන්න පුළුවන් මේ මොනවද ඩිස්කවුන්ට් කරන්නේ අවුරුදු එකමාරක ඒවා පාවිච්චි කරලා. මෙතනට එනකොට අවුරුදු දෙකේදී හම්බෙන දේවල් ඩිස්කවුන්ට් කරලා. ඒතකොට ස්පොට් රේට් අපි ගාව තියෙනවනේ. ඒතකොට අපි දැනගෙන ඉන්න ඕනේ පායිල් දෙකේදී ප්‍රයිස් එකයි ෆේස් වැලියු එකයි සමානයි. හේතුව පායිල් දෙක කියන්නේ ඒක. ප්‍රයිස් එකයි ෆේස් වැලියු එකයි සමානයි. ඒ කියන්නේ අපි එක්ස්පෙක්ට් කරන ගාණ දෙනවා. එහෙමනම් අපි බලන්න ඕනේ දැන් මෙතන මේ තියෙන ස්පොට් රේට් පාවිච්චි කරලා අපි දන්නවා මේකේ අන්තිම වැලියු එක සමාන වෙන්න ඕනේ 100ට. එහෙනම් අපි බලන්න ඕනේ කූපන් එක කොච්චරක්ද කියලා. මේක සිම්ප්ලිෆයි කරන්න ලේසි. මොකද මේ අරගේ වගේ පව එක දන්නේ නැති පදයක් නෙමෙයිනේ. මේකේ තියෙන්නේ සිම්පල් වැඩි කිරීමක් කියන්නේ. උඩ පදයක් තමයි අපිට හොයාගන්න තියෙන්නේ. ඒතකොට මේකේ අපි හොයාගන්න ඕනේ මාස 6ට හම් වෙන කූපන් එකේ අගය කීයද කියලා. ඒ රේට් එක හොයාගත්තොත් ඒක තමයි yield එකක් තියෙන්නේ. මතකනේ අර කලින් සීන් එක yield to maturity එකයි කූපන් රේට් එකයි සමාන නම් face value එකයි මොනවාද price එකයි සමානයි. එහෙනම් මේකත් ඒ කතාවම. yield කියන්නේ ඒකයි. face value එකයි price එකයි සමානයි. එහෙනම් එහෙම සමාන කරලා අපි මේ payment සේරම discount කරපුවාම එන්න ඕනේ 100ට. ඒතකොට ඒවට අපි පාවිච්චි කරන spot rates
එක එක පීරියඩ් වලට අදාළ ඒවා. එහෙනම් අපි මෙතන කූපන් රේට් එක හොයාගන්නවා. එතකොට මේ කූපන් රේට් එක එන්නේ මෙතන මේ එන වැලියු එක අනිවාර්යෙන් එනවා ඇත්තේ 6.6 8.7යි කියන්නේ. ඒ කියන්නේ 6.87 percentage එක තමයි මේකේ පා yield එක. කියන්නේ yield to maturity. එතකොට 6.87ක් එයාලා අපිට කූපන් දෙනවා නම් මේකේ ප්‍රයිස් එක 100ක් වෙනවත් කියලා තමයි කියන්නේ. ඒතර පා yield කියන එක තේරුණා කියලා හිතනවා. ඊට පස්සේ හරි. මේකේ ඊට පස්සේ දැන් මේ ගාන ඔයාලට හදන්න පුළුවන්. මේකේ අහන්නේ zero rate හදන්න කියලා කියන්නේ. දැන් අපි දන්නවා මේකේ පළවෙනිම කියලා මෙතන කූපන් එකක් නැහැ කියන්නේ මේක pure discount bond එක. එහෙනම් අපිට ලේසියෙන්ම මාස 0.25 කියලා තියෙනවා. ඒ මාස 3. මාස 3ක පීරියඩ් එකට දාලා ස්පොට් රේට් එක ලේසියෙන්ම හදන්න පුළුවන්. මාස 6 එකත් පුළුවන්. අවුරුදු දෙකත් පුළුවන්. අවුරුදු එකමාරට එනකොට එයාලා ඇනුවල් කූපන් එකක් දීලා තියෙනවා. ඇනුවල් කූපන් එක දීලා තියෙනවා නම් මැචියුරිටි එක 1.5 කියන්නේ අනිවාර්යයෙන්ම මේක සෙමි ඇනුවලි පේ කරන එක. එහෙනම් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට කරන්න පුළුවන් දේ තමයි මේකට අපි යූස් කරනවා අර bootstrap procedure එක. මොකද අපි දන්නවා 0.5ට ස්පොට් රේට් එක කීයද කියලා දන්නවා, අවුරුද්දේ ස්පොට් රේට් එක කියලා දන්නවා. 1.5ට තමයි දන්නේ නැත්තේ. එහෙනම් අවසාන පේමන්ට් එකට අදාළ ඩිස්කවුන්ට් රේට් එක x දාලා අපිට හොයාගන්න පුළුවන් ස්පොට් රේට් එක. ඊට පස්සේ අවුරුදු දෙකට එනකොට මෙතන මේ පාවිච්චි කරපු ස්පොට් රේට් තුනම පාවිච්චි කරලා අවුරුදු දෙකේ ස්පොට් රේට් එක හොයාගන්න පුළුවන්. ඒතොර ඒකෙන් එන ඒවා ටික තමයි මේ තියෙන්නේ. දැන් ෆෝවර්ඩ් රේට් එකට එනකොට මේකේ මෙහෙමයි දැන් වෙලාවට හමාරයි නේද? මේ ටික මේක ඊට වඩා පැහැදිලිට කරොත් හොඳයි කියලා හිතනවා. මේ මටත් දැන් ටිකක් කට රිදෙනවා වගේ. ඒක නිසා ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ තාක් කල්පුවා මට කියන්න මම ඒකට මොන හරි උත්තර ටිකක් දෙන්න. ඊට පස්සේ ඊටු ටික කන්ටිනියු කරමු. ෂෝට් විදිහට කරොත් මට ලේසියි කියලා හිතනවා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවද කට්ටියට? කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් බය නැතුව අහන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මෝඩ වුණත් කමක් නැහැ. මොකද අපේ කට්ටියත් ඒ දවස්වල ඇහුවේ සුපිරි ප්‍රශ්න ටිකක්. මේ ඒක නිසා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. නැත්නම් අපිට මේ next session එක පස්සේ වෙලාවක් කරන්න පුළුවන්. මෙහෙම තමයි මම මේ පළවෙනි session එක පළවෙනි කුප්පිය දාද්දී කරා උදේ 9ට පටන් අරන් හවස 4 වෙනකම් කරා. ඒ තරම් හිමීට කරේ. ඔය තේරෙන්නේ නැති හින්දා. මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. දැනට තියෙනවා. නැත්නම් අපිට තියන්න මේ අද නවත්තන්න. මොකද නැත්නම් අපි එහෙනම් අද නවත්තමු නේද? අය දවසම මම කියන්නේ. ඔයාලට මේ ඉස්සරහ කරගෙන යන්න ඕන නම් මේ කරන්නම්. මේ තේරෙනවා වගේ නම් අපරාධන කාලේ මේ එහෙම දේවල් තියෙනවා නම් කියන්න මම මේ දවස්වල සෙට් කරලා කරන්න ඊටු ටික. ඒකට අයියා අද මේ සෙෂන් එක ඉවර කරලා ඊළඟ දවසේද අයියා ඊටු ටික කරන්නේ? ඔව් එහෙම තමයි හිතුවේ. මොකද දන්නවා දැන් 8:35 වෙලාව. ට්‍රැක් පැනගෙන ඉන්නේ. මේ ඊටු ටික රේට් එක ටිකක් මේ ඉම්පෝර්ටන්ට් පාර්ට් එකක් ඉන්නවා. ඒ ටිකයි ඊට පස්සේ ඔයාලට හිතෙනවා නම් මම එක්ස්ප්ලেইন කරනවා වෙලා වැඩි කියලා. කියන සමහර දේවල් ඔයාලට තේරෙනවා මේක ඉස්සරහට පැනලා යනවා වගේ තියෙනවා නම් ඒවත් කියන්න අමාරුම තැන් ටික විතරක් කරන්න. එහෙම වුණත් කරන්න පුළුවන්. මම අර බේසික්ම තැන ඉඳන් තමයි ගොඩක් දේවල් කරේ. නෑ කමක් නෑ අයියා කියපු විදිහෙන් තේරුණා නේ අපිට ගොඩක් අයට මේ මුලින් ඉඳන්ම අවබෝධයක් නැති හින්දා එහෙම එක්ස්ප්ලেইন කරාම අපිට බේසික් එක තේරෙනවා. දැන් අයියා කියලා දුන්න ටික ඇත්තටම තේරුණා මුලින් ඉඳන්.